අයිබන් ඔබ සියලුම දෙනාට ඔබ දන්නවා ගෙවිගේ සතියත් විශේෂයෙන් ශ්‍රී ලංකේය දේශපාලනය තුළ අතිශය උණුසුම් සතියක් බවට පත් වුණා. විශේෂයි ඊට පෙර සතිය තුළ ඊට පෙර සතියට අදාළව විශේෂයෙන්ම පක්ෂ 11ක් ආණ්ඩුව නියෝජනය කරන්නා වූ වෙනම කතිකාවතක් ගොඩනැගීමත් සමගම කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍ය ධූර අහිමිව ගියා. ඒ සමගම වෙනම කතිකාවතක් දේශපාලන ක්ෂේත්‍රය තුළ ගොඩනැගෙමින් තිබුණා. ඒ වගේම ඉන්ධන සහ ගෑස් පෝලිම් අද දවසේ අපිට දකින්නට හැකියාව ලැබුණා. ඒ වගේම විදුලි කප්පාදුව පිළිබඳව කිසියම් ආකාරයක සුබවාදී ප්‍රවෘත්තියක් සමුදා සිට අපිට අසන්නට ලැබෙන බවට තොරතුරු පැතර ගියත් ඊයේ සහ අද දවසේ සඳහා දවසේ යම් තරමකින් අඩුව හෝ විදුලි කප්පාදුව සිදු කරන්නට සිදු වුණා. ඒ වගේමයි විශේෂයෙන්ම රුපියල පාකිරීමත් සමග ඩොලරයේ මිල පිළිබඳ යලිත් වතාවක් සංවාදයක් රට තුළ ගොඩනැගෙමින් තිබෙනවා. ඒ සියල්ල අතරේ විශේෂයෙන්ම කොරෝනා රෝග මර්ධනය සඳහා ගෙන ගිය වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට රැගෙන යමින් මේ වන විට දෛනික වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණය අද දවස වන විට 650කට ආසන්න තත්ත්වයක් දක්වා අඩු කරගන්නට කෙසේ හෝ රාජ්‍ය සමත් වී තිබෙනවා. මේ සියල්ල අතරේ අප සූදානම් අද දවසේත් සංවාද කරන්නට අද දවසේ රට තිබෙන තැන සහ හෙට දවසේ රට ගෙන යන්නට නැත්නම් රට යන්නා වූ දිශානතිය පිළිබඳව මේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. අද සුලිය සමග එක්වෙමින් හරවත් දේශපාලන සංවාදයක් ගොඩනගා ගන්නට අප විශේෂයෙන්ම ආරාධනා කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කරමින් නැත්නම් රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් ඩී.බී. හෙරත් රාජ අමාත්‍යතුමන්ට ආයුබෝවන් අමාත්‍යතුමනි. ඒ වගේම අපි සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආරාධනා කළා පුතුරුම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පුහාමි මන්ත්‍රීතුමන්ට ආයුබෝවන් කියලා අපි ඔබතුමන්වත් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන නියෝජනය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමන් අපි එතුමන්වත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්ට අපි ආරාධනා කළා. අපි ආයුබෝවන් කියලා ඔබතුමන්වත් පිළිගන්නවා. ඔවුන් සිව් දෙනා සමගයි අපි අද දවසේ සංවාදය ගොඩනගන්නේ. අපේ මාතෘකාව පුළුල් සහ විවෘත මාතෘකාවක්. අද රට පවතින තැන සහ හෙට රට ගමන් කරන්නා වූ දිශානතිය. අප සංවාදය ආරම්භ කරන්නට අපේ සම්ප්‍රදාය අනුවම ආරම්භ කරනවා රජයේ පාර්ශවයට ආරාධනා කරනවා රජයේ පාර්ශවයට ඩී.බී. හෙරත් අමාත්‍යතුමනි ඔබතුමන්ට අවස්ථාව. කියල් බොහොම ස්තුතියි අද වගේ දවසක මෙවන් වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබ සංවාදයේ අරඹමින් ඉදිරිපත් කරපු කාරණාවක්. අපි රජයක් හැටියට වර්තමානයේ මුහුණ දෙලා තියෙන අභියෝග තමයි ඔබතුමායි පැහැදිලි කරන්න යෙදුනේ. එකක් ඉන්ධන ප්‍රශ්නය, ඊළඟට ගෑස් ප්‍රශ්නය, කිරිපිටි ප්‍රශ්න, ඊළඟට මේ සියල්ල මේ ගැටලු බවට පරිවර්තනය වෙන්න තිබිච්ච විදේශీ විනිමය හේගේ ඩොලර් ප්‍රශ්නය. මේ තමයි අපි ආණ්ඩුව මුහුණ දෙලා තියෙන ගැටලු. එතකොට අපිට ජනතාව බලය දුන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් හොයලා රට ඉදිරි ගමනකට යොමු කරන්න අවශ්‍ය පදනම් හදන්න. ඉතින් මේ කාරණාව ගත්තහම අද පළවෙනියටම අපිට තියෙන ගැටලු ටික විසඳ ගන්න අපිට අවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් අපේ රජය මුදල් අමාත්‍යතුමා විශේෂයෙන් ජාත්‍යන්තරයේ සහයෝගය අරගෙන මේ ඩොලර් ප්‍රශ්නය විදේශ විනිමය ප්‍රශ්නයට විසඳුමක් හොයා දෙන්න කටයුතු කරන වෙලාව. ඒ තමයි රජයේ වගකීම. මුදල් ඇමතුමාගේ වගකීම රජයට අවශ්‍ය ඒ මූල්‍ය පහසුකම් සකස් කර දීම. ඉතින් වගකීම ඉටු කරන අතරේ අනිත් පැත්තෙන් මේ රට විශේෂයෙන් විදේශීය සම්බන්ධකම් පදනම් කරගෙන අපිට අවශ්‍ය විදේශී විනිමය එකතු කරනවා වගේම රටේ ඉන්න ජනතාව ජීවත් කරවීම සහ ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු කිරීමේ වගකීම රජය දැන් ඉටු කරමින් යන වෙලාව. ඒකට හේතුව අපි අපේ රට තුල හදන්න පුළුවන් දේවල් ටික රට තුල හදලා ජනතාව ස්වයංපෝෂිත ආර්ථිකයක් තුල ශක්තිවන්තය බවට පරිවර්තනය කරන්න අවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් අයවැය ලේඛනෙන් මහ ජනතාවට මුදල් ලබා දීලා ඒ අය නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරගන්න කටයුතු කරන්න. ඊට අමතරව මම කියන්න කැමති ප්‍රියල් මේ බැරෑරුම් අවස්ථාවක රජය රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 5000ක වැටුප් වැඩිට එකතු කරන මුදලක් එකතු කරා.
විශ්‍රාමගේ පායට එකතු කරනවා. ඊළඟට රණවිරුවන්ට, ආබාධිත අයට. ඒ විදිහට රාජ්‍ය සේවය එක්ක සම්බන්ධ වෙච්ච සම්බන්ධ වුණු අයට රජයේ මැදිහත් වෙලා මුල්‍ය ආධාර ලබා දෙන්න කටයුතු කරනවා. ඊළඟට සමෘද්ධි ආධාර ලබන අයට වට 3කින් ඒ ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව වැඩි කරලා ජනතාවට දුප්පත් අයගේ අපි සමෘද්ධි ලබන්නේ බොහෝ විට දුප්පත් අයට මුදල් ලබා දෙන්න වැඩ පිළිලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එයි මේ මුදල් ලබා දෙන්නේ මේ යම්කිසි ආර්ථික වශයෙන් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා ජනතාව කියන එක රජය පිළිගන්නවා. ඊළඟට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ වගකීමක් රජයට තියෙනවා. දැන් අපේ ආණ්ඩුව සුබ සාධන ආණ්ඩුවක්. මේක ධනවාදී ආණ්ඩුවක් නෙවෙයි. අපිට අපේ ප්‍රමුඛය වෙන්නේ මහ ජනතාව. ඒතර මහ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම අපිට තියෙනවා. ඊළඟට ඔවුන් ජීවත් කරවීමේ වගකීම තියෙනවා. එවන්ගේම ඔවුන් අනාගතයේ රට ඉස්සරහට රටත් එක්ක අරගෙන යෑමේ වගකීමක් තියෙනවා. මේ වගකීම් ඉටු කරමින් යන ක්‍රියාවලිය තුළ දැන් මම දිගටම මේ කොරෝනා වදුර පිළිබඳව කතා කරන්නේ නැහැ. නමුත් රජයක් ඇටියට එතනදී ජනතාවට ආරක්ෂා දෙන්න රජය සමත් වුණා. විපක්ෂේ බොහෝ වෙලාවලදී අපිට ඇඟිල්ල දෙක් කරනවා අසමත් කියලා. ඇත්තටම අසමත් නැහැ. දැන් අසමත් වුණා නම් මේ තරම් විශාල දැවැන්ත කොරෝනා වදුරකින් ජනතාව මුදවා ගන්න පුළුවන් කමක් නැහැ. අපි එන්නත හදන රටක් නෙවෙයි. ඒ වගේම විශාල වශයෙන් මුදල් තියෙන රටක් නෙවෙයි. රට ආරාජිකා වෙච්ච රටක් තමයි අපි ඒකට මේ බාරගත්තේ. එතකොට අපිට වගකීමක් තියෙනවා ඒ ආරාජික වෙච්ච රට නැවත ශක්තිවන්ත රටක් බවට පරිවර්තනය කිරීම. ඒ වගේම අපි හඳුනාගත්ත ගැටලු ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒවා අපි හඳුනා ගැනීම ඊගාවට ඒවට විසඳුමක් ලබා දීම තුළ රට ඉදිරි ගමනට අරගෙන යෑමේ වගකීමක් තියෙනවා. ඉතින් මේ කාරණාව මේ වගකීම ඉටු කරන්න තියෙන වෙලාවක අපි තවත් අපිට ගැටලුවක් තියෙනවා. දැන් මේ වෙලාවේ රටක් හැටියට ගත්තාම රටට ආදරය කරන මහජනතාව එකතු වෙලා මේ රට මුහුණ දීලා තියෙන ජාතික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මම හිතනවා ඒකට එක්කහුව වෙන්න ඕන වෙලාව. එවන් වෙලාවක රජය මේ වගේ වැදගත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කරනකොට විපක්ෂය විශේෂයෙන්ම ඔවුන් පටු දේශපාලන මතවාදයන් තහවුරු කරගනිමින් විශේෂයෙන් අභූත කාරණාවල් නිර්මාණය කරගනිමින් ඔවුන් උත්සාහ කරනවා රජය අසාර්ථක රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න. මහජනතාව විවිධ කාරණාවලට පොළොඹවන්න කෘත්‍රිම විදිහට මහන්සි ගන්නවා. ඉතින් මේ නිසා අපි එක පැත්තකින් ජනතාව හරි තැනකට අරගෙන යන්න කටයුතු කරනවා වගේම මේ රටේ අර වගේ ඈත නොපෙනෙන විපක්ෂයකට ඒ කරන ක්‍රියාකාරකම් වලටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කාරණා සියල්ලම මැද්දෙන් අපි රජය තාමත් ඉක්මනින් මේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීලා රට නිවැරදිව ගොඩනගන්න අවශ්‍ය නායකත්වය අපිට අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා අපිට ලබා දෙනවා. මුදල් ඇමතුමා මේ කාරණාවේදී අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ කළමනාකාරීත්වය කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා විපක්ෂයේ කොතෙකුත් බලාපොරොත්තු තියාගෙන ඔවුන්ගේ ඒ ක්‍රියාකාරකම් කරත් අපේ වගකීම මැනවින් අපිට ඉටු කරන්න පුළුවන්. එහෙම වුණාම මේ රටේ ජනතාව අපිට තෘප්තිමත් කරන්න පුළුවන් කියන විශ්වාසය තුළ තමයි අපි කටයුතු කරන්නේ. ස්තුතියි ඔබතුමන්ට හෙක්ටර් අපහම මන්ත්‍රීතුමනි විශේෂයෙන් මේ තුමන් ප්‍රකාශ කරන්නේ මේ මූණ තිබෙනා වූ මූල්‍ය අර්බුදයට ඉක්මන් විසඳුමක් සෙවීම සඳහා මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ වෙමින් ඒ කාර්යයන් ඉෂ්ට කරගෙන යන අතරතුරේ විපක්ෂය විසින් ජනතාව තුළ නැති විරෝධයක් රජයට ගොඩනැගීම සඳහා කිසියම් ආකාරයක ව්‍යාජ්‍ය ක්‍රියාවලියක යෙදෙමින් ඉන්නවා කියන කාරණාව. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී සියත සුලිය වැඩසටහනට නැවතත් ආරාධනා කිරීම සම්බන්ධව. ආරම්භයක් හැටියට ප්‍රකාශ කරනවා නම් මෙතුමාම අවශ්‍ය කරන පිළිතුරු දෙක දෙන්න හොඳම ප්‍රශ්න ටික ඇහුවා. දැන් මෙතුමා කියනවා මේ අපි විපක්ෂය තමයි මේ ආණ්ඩුව ෆේල් කියලා එහෙම නැත්නම් ආණ්ඩුව අසමත් කියලා මේ ගෙනියන්නේ කියලා කතාව. හැබැයි අපිට වඩා අපි කියනවා තමයි ඊට වඩා බලන්නකෝ රටේ ජනතාව මොනවද කියන්නේ කියලා තැන් තැන් වල හැම තැනකම රටේ ජනතාව ගත්තොත් එක සමාජිකයෙක් නැතුව මෙතුමලට ඡන්දය දීපු සියලු දෙනාම ඒගොල්ලෝ කියන්නේ රටත් ෆේල්, ජනාධිපතිතුමත් ෆේල්, රාජපක්ෂ පවුලත් ෆේල් කියලා. ආණ්ඩුවත් ෆේල් කියලා. මේක මේ අපි පෞද්ගලිකව කියන කතාවක් නෙමෙයි විපක්ෂයක් හැටියට. ඊළඟට බලන්න කවුද කියන්නේ කියලා. හොඳම අවස්ථාව තමයි
මෙතුමල්ලගේ ආණ්ඩුවේ හිටපු කැබිනට් අමාත්‍යවරු දෙන්නෙක් ඇවිල්ලා දැන් කියනවා කතාව. එතුමල්ලා කියනවා ෆේල් කියලා. ෆේල් විතරක් නෙවෙයි බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ කියන්නේ මුදල් අමාත්‍යතුමා එතුමා සම්පූර්ණ අසමත් මුදල් අමාත්‍යවරයෙක්. එතුමා මේ වැඩ කරන්නේ ඇමරිකාවට ලංකාවට නෙවෙයි කියලා කියන්නේ අපි නෙවෙයි. දැන් මෙතුමල්ලා කණ්ඩායම මේ කියන්නේ. ඒතර හිතන්නකෝ දැන් මෙතුමල්ලා විතරක් පැත්තකට වෙලා මෙතුමල්ලා කියනවා නෑ අපි දිනුම් අපි තමයි හරි කියලා. හැබැයි අනිත් සියලු දෙනාම ඒ කියන්නේ සමානලට ගත්තාම 100%ක් මේගොල්ලෝ ළඟ 95%ක් මේගොල්ලෝ අසමත් කියලා කියනවා. එතකොට මේ කෝකද පිළිගන්න ඕන? 105ද 195ද? නිසා අපි දැක්කේ මෙතන දැන් අද මහ බැංකුවේ අධිපතිතුමා හම්බෙන්න අපේ කණ්ඩායම ගියා. විශේෂයෙන් හර්ෂසිල්ලා මැතිතුමා, එරාන් වික්‍රමරත්න මැතිතුමා, ඒ වගේම කබිරෙස්සි මැතිතුමා මල්ලා ගිහිල්ලා කතා කරා අධිපතිතුමා. කතා කරේ මොනවද ඉදිරි කාලය තුල කරන්න කියලා. දැන් මේගොල්ලෝ හිතනවා මේ කෙටි ද්‍රව්‍යශීලතා ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ මේ කෙටි කාලීනව තියෙන මේ ප්‍රශ්නයක් තමයි රටේ මුදල් සම්බන්ධව තියෙන්නේ කියලා. හැබැයි කෙටි කාලීන ප්‍රශ්නයක් නෙමෙයි මේ යන්නේ රට බංකොලොත් වෙන්න ඉස්සරහට. ඉතින් මේ මෙතුමල්ලා ගෙනියන්නේ මෙතුමල්ලා මේ රැකගෙන උත්සාහ කරන්නේ රට බංකොලොත් කරන්න. ඒක තමයි දැන් උද්දමනය ආහාර උද්දමනය ගත්තාම 140ට දක්වා වැඩි වෙලා 2019 මේක සම්පූර්ණයෙන්ම අඩු කරන්න ඕන. ඉතින් මේවන් නොකර මේ කටින් කියලා වැඩක් නැහැ. මෙතුමල්ලා තෙල් එනවා කියලා විදුලිය දෙනවා කියලා පහුවෙනිදා නැවත වතාවක් විදුලිය නැති වෙනවා නම් තෙල් නැති වෙනවා නම් දැන් නාමල් රාජපක්ෂ ඇමතුමා කියනවා එළියට ඇවිල්ලා මේ කිසි අඩුපාඩුවක් නැහැ හැම දෙයක්ම තියෙනවා කියලා. විදුලිය කැපුවා නම් ඒක කුමන්ත්‍රණයක් කියලා කියනවා. මේ කාටද කියන්නේ මේ අපිටද කියන්නේ විපක්ෂයටද කියන්නේ? දැන් මෙතුමල්ලාගේ മന്ത്രിවරේ අපේ සමගි ජන බලවේගයේ කාර්යාලය ගාවට ගිහිල්ලා බිත්තරත් ගහලා කාර්යාලයට කියනවා මේ අපි තමයිලු රට අසමත් කරේ. දැන් මේ ආණ්ඩුව තියෙන්නේ මේගොල්ලෝ ගාව. දැන් මෙතුමල්ලා මේ මොකද්ද කරන සමහරලාට ඔළුව ටිකක් අප්සෙට් වෙන්න පුළුවන් මේ දවස්වල. මොකද හේතුව දැන් මේ ප්‍රශ්න ඔක්කොම එනකොට දරා ගන්න බෑනේ මිනිස්සුන්ට. මේ මිනිස්සුන් ඉන්නේ මේ මැෂින් නෙමෙයි මේවා ඉන්නේ. ඒ නිසා අපි දැක්කේ මේ ජනාධිපතිවරණයට පෙර අර අනුරාධපුරේ ගිහිල්ලා අර අක්කගෙන් මේ අක්කගෙන් වෙලාව අදාගත්තාම ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වෙලාව හොඳයි හරි. එතුමාගේ වෙලාව හොඳයි කියලා දුන්නා. හැබැයි කවුරුත් බැලුවේ නෑ ලංකාවේ ජනතාවගේ වෙලාවයි හොඳද කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වෙලාව හොඳ වුණා. එතුමා ජනාධිපති වුණා. සමස්ත රටේ වෙලාව හොඳ නැතුව ගියා. ජනතාවගේ වෙලාව හොඳ නැතුව ගියා. ජනතාවට අද මේ තත්ත්වය උදා වුණා. ඒ නිසා මේක නැවත මාරු යුතුයි. ජනතාවගේ වෙලාව හොඳ වෙලා රට ඉස්සරහට යා යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වෙලාව හොඳ වෙලා හරියන්නේ නැහැ. එතුමා ජනාධිපතිතුමාගේ වෙලා හරියන්නේ නැහැ. එතුමාට ඒ වරප්‍රසාද ලැබුණා කියලා හරියන්නේ නැහැ. රටේ ජනතාවට වරප්‍රසාද ටික ලැබෙන්නේ. රටේ ජනතාවට කණ්ඩ තියෙන්න ඕන, අඳින්න තියෙන්න ඕන, නිදහසේ ජීවත් වෙන්න තියෙන්න ඕන, විදුලිය තියෙන්න ඕන, ළමයින්ට අධ්‍යාපනය දෙන්න. අද බලන්නකො බෙහෙත් ටිකට මොකද වෙන්නේ යන්නේ? බෙහෙත් ටික නැතුව යනවා. දැන් බෙහෙත් ගන්න විදියක් නැහැ. සල්ලි තිබුණත් අතේ බෙහෙත් ගන්න විදියක් නැහැ. ඒතර මොකද්ද වෙන්නේ මේ රටට? කොහොමද මේ නිරෝගීභාවය රකින්න පුළුවන්ද? එහෙම නැත්නම් ඇත්තටම රෝගී අයව අපිට බේර ගන්න හැකියාවක් තියෙන ඉදිරි කාලය තුල. දැන් මේ විදිහට ගියාම සමහර වෙලාවට අර ශල්‍ය කර්මයක්වත් කරන්න බැරුව ඒ හදිසියකට. එවැනි තත්ත්වයකට රට යනවා දිනෙන් දින. ඒ නිසා මං කියන්නේ ආණ්ඩුව කළ යුතු කාරණාව තමයි මේ ප්‍රශ්න ටික නිවැරදිව හඳුනාගෙන ඒ ප්‍රශ්න වලට අවශ්‍ය කරන නිවැරදි විසඳුම් ටික දෙන එක. ඒක දෙන්නේ නැතුව විපක්ෂයට ඇඟිල්ල දික් කර බැන විපක්ෂ කාර්යාලවලට ගිහිල්ලා බිත්තර ගහලා සමහර විපක්ෂයේ മന്ത്രിවරුන්ට එහෙම නැත්නම් හිටපු മന്ത്രിවරුන්ට ගෙවල් ඉස්සරහා ගිහිල්ලා මල පහ කරලා අසූචි ගහලා මේක කරන්න බෑ රටේ. අපි කියන්නේ ඒක නෙවෙයි රට කරනවා කියන්නේ. රට කරනවා කියන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. ඒ නිසා මම දකින්නේ මේක පවුලක බලයක් නිසා ඒ පවුල පිටිපස්සේ නිකන් මේ අර හිඟන්නෝ වගේ පිටිපස්සේ යන කණ්ඩායමක් රටක නිර්මාණය කරන්න හොඳ නැහැ. රට නිර්මාණය කරන්න ඕන රට ගැන දන්න රටට ආදරය කරන රටේ සම්පත් රකින්න
රටේ මිනිසුන් ජීවත් කරන්න කන්න අඳින්න බොන්න දෙන්න පුළුවන් නිදාසේ ජීවත් වෙන්න පුළුවන් නායකයෝ රටේ බිහි කරන්න ඕනේ. එහෙම නැතුව රට මේ විදිහට ඉස්සරහට යන්න බෑ කියන පණිවිඩෙත් දෙන ගමන් තමයි පළවෙනි මගේ කතාව අවසන් කරන්නේ. ස්තුතියි ඔබතුමන්ට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමනි. දැන් විශේෂ නෙතුමන් වත කරපු කාරණාවන් බොහොමයක් තියෙනවා. ඒ අතර මම තවත් විශේෂ කාරණාවක් ඔබතුමන්ගේ අවධානයට යොමු කරන්න කැමතියි. ඔබතුමන්ට ඒ සඳහා පිළිතුරු දෙනවා නම් දිය හැකි. අනිත් කාරණාවන් සමගම දැන් අපි දැක්කා විශේෂයෙන්ම ජනමාධ්‍ය වාර්තා කළා ඩොලරේ මිල ඉහළ යාමත් එක්ක ඖෂධ මිල එහෙම ටිකක් ඉහළ යයි කියලා චන්න ජයසුමන අමාත්‍යතුමාම ඇවිල්ලා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කරනවා. ඇත්තටම දැන් ඒ පැත්ත මේ තීන තත්ත්වයක් එක්ක ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්නොත් වැඩේ තවත් අවදානම් වෙයි නේද? පළමුවෙන්ම සියතට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා පළමුවෙන්ම අහපු ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා නම් අර හැම භාණ්ඩයක්ම හිගයි කියලා ජාවාරම්කාරයෝ අතරමැදියෝ මහජනතාව තලාපෙලා සල්ලි ඉපෙීමේ මාර්ග හොයාගත්තා. දැන් අදත් අපිට පේනවා මේ බෙහෙතේ සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළා මිලියන 133ක් දැන් වෙන් කරලා තියෙනවා. එහෙම තාම හිගයක් නැහැ. ඒ මුදලින් මේ රටට ඒ අවශ්‍ය බෙහෙත් ටික ගේනවා. ඉතින් මේකත් අර අනිත් කාරණා වාගේ අද විපක්ෂයේ ඇතම් කොටසුත් බෙහෙත් හිගයක් එනවා කියලා රට පුරා ප්‍රචලිත කරනවා. දැන් ඇත්තටම ඩීසල් හිගයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. මේක මේ අපිට පමණක් නොවේ, අපේ රට පමණක් නොවේ, මේ ආර්ථික අර්බුදය මුළු ගෝලීය වශයෙන් ගත්තහම මුළු ලෝකෙටම බලපාපු ප්‍රශ්නයක්. ඉතින් ඒක අපි බලනකොට අපිටත් වඩා ධනවත්යයි පොසත්යයි කියන ලෝකේ ලොකු රාජ්‍යයක්. ඒ යටත් මේක දැඩිසේ මේක බලපානවා. ඉතින් අපි වාගේ කුඩා ආර්ථිකයක් තියෙන රටකට මේක බලපානවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ නිසා ඇත්තටම මේකට පිළියම් වශයෙන් වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ වන විට මේ පිළිබඳව මනා අවබෝධයකින් සැලසුම් සහගතව මේ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් අපි නිකමට බලමු ඊයේ වෙනකොට ඩොලරය 203ට තිබ්බ ඩොලරය 229.99 ට වැඩි කරා. එතකොට ඒ වැඩි කරේ ඇයි? අපිට පහුගිය කාලේ අපි දැක්කා මේ රටට එන විදේශ සංචාරකයෝ ඒ අය තමන්ගේ ඩොලර් ඒ අතරමැදියන් මාර්ගයෙන් නැත්නම් ගයිඩ්ලා මාර්ගයෙන් පුජ්‍යලික තැන්වලට ගිහිලා ඩොලර් මාරු කරගත්තා කළු කඩේ මුදලට. නැත්නම් රුපියල් 245ට 45ට තමයි මාරු කරේ. එතෙන්ද ඒක ඇදුනා. ඉතින් ඒක එහෙම හැමදාම ඒක තියාගන්න බෑ. ඉතින් අපිට සිද්ධ වුණා අපේ රජයට දැන් ඒ මුදල් ගාන වැඩි කරන්න. ඒ අනුව තමයි 230 දක්වා ඒක වැඩි කරා. එහෙනම් දැන් අපි එතනින් බලාපොරොත්තු වෙන අර හැංගිච්ච ඒ ඩොලර් නැවත අපිට පුළුවන් තරමක් පුළුවන් මට්ටමින් එයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද දැන් 200 දැන්ට අද බලපුවාම බ්ලැක් මාකට් බලපුවාම 250ට යනවා. ඒක එකක්. එතකොට අපි තියෙන ණය කන්දරා බලපුවාම මේ අපේ රජයේ විතරක් නෙවෙයි පහුගිය කාලේ ඉඳලා ආපුවාම සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 3000ක් සාමාන්‍යයෙන් ඕන වර්ෂයකට මේවා සාමාන්‍යයෙන් ගෙවන්න. ඉතින් දැන් බලපුවාම මේ මුදල් අර්බුදයක් ඩොලර් අර්බුදයක් එක්ක දැන් ඒක වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව දැන් අපි කලින් 203 ගානේ ඩොලර් එකට ගෙවුවා නම් දැන් 230ක් ගෙවන. එතනම ඩොලර් එකකින් රුපියල් 27ක් අපිට ගෙවන්න වෙනවා. ඉතින් අපි මේ ගෙවන මුදල කාගේ හරි වරදින් වෙච්ච දේවල් වල ඒ ගෙවන මුදල මොකද තියෙන උත්තරේ? ඒ මුදලට අපි හොයන්න වෙනවා. ඉතින් ඒ මුදල පැටව ගහලා තියෙනවා. ඒ නිසා විපක්ෂය කියන ආකාරයට රටේ ඒ තරම් අර්බුදයක් නැහැ. తాවකාලික පසුබෑමක් තියෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා මේ වර්ෂයේ අවසන් වෙනකොට රට තිබ්බ තත්ත්වයටත් එහා තත්ත්වයකට ගේන්න අපි මුදල් ඇමතුමා ඒ පිබුරුපත් සකස් කරලා තියෙනවා. ඒක අපිට ලොකු විශ්වාසයක් තියෙන අපිට දැන් පේනවා. මෙච්චර මේ අමාරුකම් මේ රටේ තිබුණත් රජයේ විහිං කරන සුබ සාධක වැඩ කටයුතු
නවත්තල නැහැ. ඒවා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ධාරයක් වශයෙන් ගත්තොත් ගම සමග පිරිසඳර. ඒ වැඩසටහන මේ රටේ හැම ගාමසේවක වසමකම ගාමසේවක වසන් 14021ම තම සාර්ථක ලෙස කාර්තු 4කින් දැන් සිද්ධ වෙමින් පවතිනවා. එතකොට ඒ කාපට් පාරවල් ටික ඛණ්ඩද කියලා අහනවා විපක්ෂය අය. ඛණ්ඩ කෙසේ වෙතත් දැන් ඒ ටිකත් හැදීගෙන යනවා. ඒක නිවාස ටිකත් ඉදි වෙනවා. ඒ මහා පරිමාණයේ ජලයත් අපි ලබලා දෙනවා. ඒ වගේම දැන් කිව්වා තවමත් මම මේ ඉන්ධන මිල වැඩි වුණ එක ගණන් වැඩි වුණ එක හොඳයි කියනවා නෙවෙයි. රටවල් 17ක මම විස්තර ගත්තා. ඒ රටවල් 17 බලපුවාම ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව මේ රටවල් වලින් තවමත් අඩුම රට අපේ එක්සත් රාජධානි ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රසීලය, කැනඩාව, ජපානය, මෙක්සිකෝව, දකුණු කොරියාව, නෙදර්ලන්තය. එතකොට මේ ගණන් දිලා ඕන නම් කියන්න මෙතන කියන්න වෙලා නැහැ. මේ ඔක්කොගෙම එකතු කරලා බැලුවත් අද අපේ රටේ තමයි ඉන්ධන අඩුම රට. ඒ නිසා දැන් මේ ඉන්ධන කියන එක තවත් අපිට ප්‍රශ්නයක්. පහුගිය කාලේ අපි රජයේ බාර ගන්නකොට මම දන්න විදිහට තිබ්බේ තෙල් බැරල් එකක් ඩොලර් 78යි 80යි. දැන් ඒක 100ටත් එහා ගිහිල්ලා. ඉතින් මේවා රජයක් හැටියට මේවා දැන් මේ රජයකට දරන්න අමාරුයි. නමුත් කරන්න දෙයක් නැහැ. ලෝකේ යන විදිහට තෙල් මිල වැඩි වුණාම ඉතින් අපිට අකමැත්තෙන් වුණත් වැඩි කරන්න සිද්ධ වෙනවා. නමුත් රජයේ තාම පුජ්‍යලික ඉන්ධන පිරුම්හල වැඩි කරාට රජයේ තාම ඒක වැඩි කරන්නේ නැතුව පුළුවන් විදිහට තාම ඉන්ධන ඒ මිලටම දීගෙන යනවා. එතකොට ලක්ෂ 17ක් පුංචි ගාණක් නෙවෙයි ලක්ෂ 17ක් මේ රටේ සමුද්‍රය ලාභින් ඉන්නවා. අපි අවසන් කරමු. ඒ ලක්ෂ 17ටම සමුද්‍රය ලබා දෙන මං ඊළඟ වටේදී කියන්නම් ඔව්. හරි. ස්තුතියි ඔබතුමන්ට. නලින්ද ජයතිස් මහත්මනි දැන් එතුමන් මතු කරන ප්‍රධාන කාරණාව තමයි මේ අපේ රටක් හැටියට මුහුණ දීලා තියෙන අපිට විතරක් නෙමෙයි ගෝලීය අර්බුදයක් ඇතුලේ තමයි අපිත් මේ ඉන්නේ කියන කාරණාව. ඒ වගේම తాවකාලිකව අපේ පසුබැස්මක් තියෙනවා මේක අර්බුදයක් දක්වා ගිහිල්ලා නැහැ කියන කාරණාව. බොහොම ස්තුතියි ප්‍රියාල ඔබටත් සිත නාලිකාවටත් ආරාධනා කිරීම ගැන. ඇත්තටම ඉතින් මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයා සහ മന്ത്രിවරයාගේ කතාව අහගෙන හිටියාම උන් ජීවත් වෙන්නේ මේ ලංකාවේද නැත්නම් වෙන කොහෙවත් කොදෙව්වෙකද කියන ප්‍රශ්නේ තමයි ඉස්සෙල්ලම මතුවෙන්නේ. පාරට බැහැලා බැලුවොත් මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න කප්පරක් හොයාගන්න පුළුවන්. මිනිස්සු උදෙත් පෝලිං වල, හවසත් පෝලිං වල, රෑත් පෝලිං වල. මං මේ වැඩසටහන එන්න කලින් එක නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශනයේ දැක්කා 1939 ඉඳලා මහනුවර නගරයේ ආශ්‍රිතව යම් ආපන ශාලාවක් කරපු කෙනෙක්. ඔහු කියනවා ගෑස් නැති නිසා කඩේ වහන්න සිද්ධ වුණේ මේ වතාව විතරයි. අවුරුදු 82කට විතර පස්සේ. මෙහෙම සිද්ධවීම් ඕන තරම් තියෙනවා. දැන් ඔබට මතක නම් 2019 ජනාධිපතිවරණේ කිට්ටු කාලේ අපේ රටේ ජනතාවට කියපු දේවල් Oracle database, artificial intelligence, nano technology, robotics ඒවනේ කිව්වේ. ඒ කියන්නේ ඇමරිකාවෙන් ගොඩ බැහැලා මේ රටේ මාර ස්මාර්ට් ඇග්‍රිකල්චර් යල්ල ඊ ගවර්නන්ස් අරවා මේ ඔක්කොම කරනවා කියලා තමයි යාවේ. දැන් මොකද කියන්නේ? කොවිඩ් නිසා අවුරුදු 2ක් නැති වුණා. මම කියන්න දැන් ඔය කියපු කතාවට තනි උත්තරයක්. ඔය කියන සැලසුම් ඔක්කොම කරගන්න බැරි වෙන්නේ යුක්‍රේනයේ රුසියාවයි ගහගත්ත නිසා. තමාසා යහතකින් කියන කතාව ඔක. අනිත් එක දැන් මේගොල්ලන්ට ආණ්ඩුවක් බාර දෙන්න ඕන ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 20 30 තියෙන කාලේ. මේක ටිකක් 70ට 100ට ගියාට පස්සේ මුකුත් කරගන්න බෑ. රටක මිනිස්සු ආණ්ඩුවක් හදන්නේ ලෝකේ අහවල් තැන ගහගත්තා. මැද පෙරදිග මෙහෙම ප්‍රශ්නයක් ආවා. තෙල්ලින් ගිනි ගත්තා. බොරතෙල් බැරයා ඩොලර් 100 වුණා 120 වුණා. නැත්තම් ලංකාවේ ගම් වතුරක් ආවා නියඟයක් ආවා. ඒ නිසා අපිට ආණ්ඩුව කරගන්න බැරුණා කියන මේ ආණ්ඩුවක අඳෝනා වහන්න නෙමෙයි ඇමතිවරුන්ගේ රාජ්‍ය ඇමතිවරුන්ගේ අගමැතික ජනාධිපති අඳෝනා ජනතාවටක් නෑ. ජනතාවට මොකද කරන්න පුළුවන්? ජනතාවට පුළුවන් බදු ගෙවන්න. අකමැත්තෙන් හරි ආණ්ඩුව බඩු ඇතුලේ බද්ද හැංගුවාම බදු භාණ්ඩාගාරයට හම්බ වෙනවා. මේ රටේ ජනතාව බදු ගෙවලා තියෙනවා. ඊළඟට මේගොල්ලෝ ඇවිල්ලා කියනකොට අපිට බලය දෙන්න අපි ළඟ තියෙනවා මේ ආර්ථිකය හදන්න මාර මැජික් එකක් කියලා ජනතාව දෙනවා. 3න් 2ක් කිව්වොත් 3න් 2ක් දෙනවා. ඒ ඔක්කොම දුන්නානේ. දැන් මොනවද අඩු? කිසි දෙයක් අඩු නැහැ. හැබැයි දැන් මොකකට හරි බෝලේ පාස් කරන්න තමයි උත්සාහ කරන්නේ. අඩු තරමේ
මේ අර්බුදයේ දිග පළල ගැඹුරවත් මට හිතෙන්නේ නැහැ ආණ්ඩුව තේරුම් අරන් ඉන්නවා කියලා. මේක හෙට වෙන්නේ මොකද්ද කියලා අනාවැකි කියන්න බැරි තරමට ඔඩුදුවලා තින්නේ. මම කියන්නේ අපේ රටේ මේ ජනතාවටත් මම කියන්නේ මේ රූපවාහිනී නාලිකාවල ලංකාව ඇතුලේ කරන කියන දේවල් වලට අමතරව කරුණා කරලා ගිහිල්ලා ලෝකේ රටවල් අපි ගැන මොකද්ද කියලා කියන හොයලා බලන්න. ඉන්දියාවේ, පාකිස්තානයේ, මේ ආසියානු කලාපයේ වෙනත් රටවල මාධ්‍ය අද ලංකාව ගැන මොකද්ද කියන්නේ කියලා හොයලා බලන්න. දැන් එතුමා කියනවා ලෝකේ රටවල් ගානක තෙල් මිල මෙහෙමයි කියලා. මට කියන්නකෝ ලෝකේ මේ වගේ තෙල් පොලින් තියෙන එක රටක්. දැන් කොවිඩ් වල අපේ රටේ යම්කිසි ප්‍රමාණයක මරණ වැඩි වෙනකොට, රෝගීන් වැඩි වෙනකොට ආණ්ඩුව හිතාමතා කරපු දෙයක් තමයි ඉතාලියේ මරණ මෙච්චරයි, ඉන්දියාවේ මරණ මෙච්චරයි, ඉන්දියාවේ නවදිල්ලියේ මේ මැරිච්ච ගාන පුච්ච ගන්නවත් බෑ. එහෙම කියලා ලෝකේ මහා භයානක තත්ත්වයක් තියෙන. හැබැයි අපි ගොඩ යනවා කියන එකක් තමයි හදන්න හැදුවේ. මං කියන්නේ ආණ්ඩුවේ හොඳම දේ තමයි ඔය ලෝකේ සියලුම රටවල් වල තානාපති කාර්යාලය පාවිච්චි කරලා පෙන්වන්න ලංකාව විතරක් නෙවෙයි ලෝකෙත් මෙන්න තෙල් පොලින් තියෙනවා, මෙන්න ගෑස් පොලින් තියෙනවා, මෙන්න විදුලිය කපනවා, මෙන්න මේ මිනිස්සුන්ට මේ පීඩාව තියෙනවා කියලා පෙන්වන්න. හරිද? අද ලෝකේ මාධ්‍ය කතා කරන්නේ මේ ලංකාවේ ආර්ථික අර්බුදය ගැන. ලංකාව මේ තව මාසයක් දෙකක් යනකොට එක්කෝ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර නැත්නම් මේ ඉන්දියාවෙන් කරන් තියෙන ස්වැප් එක මේවා ගෙවා ගන්න බැරුව බංකොලොත් තත්ත්වයට පත් වෙයිද නැද්ද කියන සාකච්ඡාවක් දැවිලා තියෙනවා. හරිද? මේක නිකන් මේ සරලව ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මම කියන්නේ දැන් ওই සැලසුම් හදන කට්ටිය දැනගෙන හිටියේ නැද්ද? පහුගිය මාස 8 2021 ජුනි මාසයේ සිට 2022 ජනවාරි දක්වා අතර මම පෙබරවාරි සංඛ්‍යාලය කරේ නැහැ. ඒ මාසට ඇතුළත විතරක් ලංකාවට එවන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඊට කලින් අවුරුද්දට සාපේක්ෂව ඩොලර් මිලියන 2470කින් අඩු වෙලා තියෙනවා. ආශාන 2500ක් යනවා. ඩොලර් මිලියන 2500ක් ලංකාවට ඩොලර් එවලා නැහැ. කවුද? විදේශ ආයෝජකයෝ නෙවෙයි. ණයදීප රටවල් නෙවෙයි. ආධාර කරන සංවිධාන නෙවෙයි. මේ ලංකාවෙන් ගිහිල්ලා විදේශගතව වැඩ කරන අය. එවලා නැහැ බැංකු පද්ධතිය හරහා. ඩොලර් මේ 2500ක් කියලා කියන්නේ සාමාන්‍ය මාස 8ක තෙල් ගණන් පුළුවන් සල්ලි. එවලා නැහැනේ. එතකොට දැන් ඔය අජිත් නිවාඩ් කබ්‍රාල් හරි බැසිල් රාජපක්ෂ හරි ක්‍රමයක් හදන්න තිබ්බනේ මේ ඩොලර් ටික ගෙනා ගන්න. හරිද? මම දැනගන්න කැමතියි මේ වෙලාවේ අතර ආණ්ඩුවෙන් හරි නිශ්චිත පිළිතුරක් අද හෙට ඉඳලා මේ විදේශගත ප්‍රේෂණ වලට එවන මුදල ලංකා රුපියල් වලින් කොච්චර දෙනවද? ඩොලර් එකකට. එකසලක් රුපියල් 38ක් වැඩි කරා කිව්වා. ඊට පස්සේ රුපියල් 20යි කියලා කිව්වා. මං අහන්නේ 202 ඉඳලා රුපියල් 20ක් වැඩි කරනවද 38ක් වැඩි කරනවද? නැත්නම් 230 ඉඳලා රුපියල් 28ක් වැඩි කරනවද? 38ක් වැඩි කරනවද 20ක් වැඩි කරනවද? ඒ ලාංකිකයෝ දැනගන්න ඕන තමන් මහන්සියෙන් හම්බ කරලා එවන මුදලට උපරිම ලාභයක් ගන්න උත්සාහ කරනවා. හරිද? ඒක ආණ්ඩුව කියන්න ඕනේ. එක වෙලාවක 38ක් කියනවා, නැත්නම් 20ක් කියනවා, කොතනින් එහාට කොතනින් යන්න කියලා. තේරෙන්නේත් නැහැ. ඉතින් මෙන්න ප්‍රශ්නය. ඩොලර් මිලියන 2500ක් අපි ණයක්වත් දෙන්නේ නැහැ කවුරු. අපි අවසන් කරමු. මේ අඩු ගානේ මම කියන්නේ මේ අර්බුදයේ දිග පළල ගැඹුරවත් ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ කියලා. ඔබ ඇලිත් කලමන දේශපාලනයේ කතාව සුලිය සමග අප දෙවන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ දෙවන වටේ තුල ඔබ දන්නවා විශේෂයෙන්ම යම් සභිකයෙකු අදහස් දක්වන අතරතුරේ එම අදහසක් පිළිබඳ කිසියම් හරස් ප්‍රශ්නයක් තිබේ නම් මේ අවස්ථාවේදීම ඒ ප්‍රශ්න විමසා පිළිතුරු ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. යම් හේකින් සභිකයෙකු අදහස් දක්වන අවසන් විනාඩියේදී ප්‍රශ්නයක් නැගුවොත් ඒ සඳහා අතිරේක කාලයකුත් අපට ලබා දෙන්නට සිදු වන බව අප විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ අතරතුරේම අමාත්‍යතුමනි දැන් ඔබතුමන්ටයි දෙවන වටේට ආරම්භ කරන්නට සිදු වෙන්නේ නලින්ද ජයතිස්ස මැතිතුමන් මතු කරපු කාරණාව විශේෂයෙන් අද දවසේදී වැඩි කතාබහට ලකුණු කාරණාවක් බවට පත් වුණා. දැන් මුලින් විදේශයකට සිට ශ්‍රී ලංකාවට මුදල් එවන ඩොලර් වලින් මුදල් එවන අයට වැඩිපුර රුපියල් 10ක් ගෙවන බව අපි දැක්ක ප්‍රකාශ වෙලා තියෙනවා. ඊට පස්සේ ඊයේ දවසේදී එය තවදුරටත් රුපියල් 38 දක්වා වැඩි කරපු බව කියුණා. නමුත් අද දවසේදී අපි දැක්කා විශේෂයෙන් මහ බැංකුව අධිපතිතුමන් ප්‍රකාශයක් කරනවා ඩොලර් එකට රුපියල් 230ක් ගෙවන නිසා දැන් ඒ වැඩිපුර ගෙව මුදල ගෙවිය යුතු නැහැ කියලා, එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා. මේක තාමත් කිසියම් අපහැදිලිතාවයකට රටේ ජනතාවට තියෙන්නේ. ප්‍රියල් දැන් විදේශ ශ්‍රමිකයෝ දැන් කොරෝනා වදුර එනවත් එක්කම විදේශ ශ්‍රමිකයෝ ආරක්ෂා කරගන්න අපි ඒ අය ලංකාවට ගෙන්න ගත්තා. අපේ ලංකාවේ පුරවැසියෝ විදේශී රටවල්ට ගිහලා සේවය කරපු අය කොරෝනා වදුරෙන් බේරගන්න රජයේ මැදිහත් වෙලා ඒගොල්ලෝ මෙහාට ගෙන්න ගත්තා. එතකොට විදේශී රටවල් වල හිටපු ශ්‍රමිකයෝ අපේ අඩු වුණා. විදේශී රටවල් වලින් ශ්‍රම එකකින් අපි දෙවපු මුදල් ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි
දැන් ඒගොල්ලෝ වර්තමාන තත්ත්වය තුළ විදේශී රටවල් වලට යන්න වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. දැන් ඒක මේගොල්ලෝ දකින්නෙත් මේ ලංකාවේ ඉන්න සුදුසු නෑ ඒ හින්දා යන්න හදනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඒගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ විදේශී රටවල් වල සේවය කරපු අය කොරෝනා උදුරත් එක්ක ලංකාවට ආවා. එයාලා නැවත යන්න කටයුතු කරනවා. ඒතර මේ අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි විදේශ ශ්‍රමිකයන්ගේ ලැබිච්ච ඒ ප්‍රතිපාදන ඩොලර්. ඒතර දැන් පහුගිය කාලේ මේ ඩොලර් ප්‍රශ්නේ ගැළපීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. අපි පිළිගන්න ඕන. ඉතින් ඒ හින්දා ආපහු නැවත මේක හරි තැනකට ගේන්න විදේශී රටවල් වලින් එවන ඩොලර් එකකට රුපියල් 10 ගන්න එකතු කරා. දැන් අද වෙනකොට ඩොලර් එකක් සාමාන්‍ය මට්ටමට ආපුවම අපි හිතමු 230යි. එතකොට විදේශ ශ්‍රමිකයන්ට ඔවුන් මේ රටට කරන සේවයට එදා රුපියල් 10ක් දුන්නා වගේ දැන් තව 8ක් අපි එකතු කරනවා රජේ. එතකොට 238ක් හම්බෙන්නේ විදේශ ශ්‍රමිකයන් මේ රටට කරන සේවයෙන් හින්දා එයාලට වැඩි වටිනාකමක් දෙන්න කටයුතු කරනවා. ඉතින් මේක ගරු හිටපු මන්ත්‍රීතුමාලා දකින්නේ ඇත්තටම මේ වැරදි විදිහට. මොකද දැන් බොහෝ වෙලාවල දැන් අපේ නාලින් ජයස මැතිතුමත් එක්තරා මන්ත්‍රීතුමත් මේ ඊටාත්ම දේශපාලන ගැන හොඳට දන්න අය. ඒගොල්ලෝ පුරුදු වෙන්න මේවා කතා කරන්න ආව නෙවෙයි. හැබැයි මේ හැම දෙනාගේම තියෙනවා පොදු සාධකයක්. එකක් තමයි රටේ රාජපක්ෂවරුන්ට වෛර කිරීම. ඒක අපි දැක්කා යහපාලන ආණ්ඩුව හදන්න කරපු ක්‍රියාකාරකම් ගත්තාම මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා ඒ පවුලට නගපු අවලාද. ඒගොල්ලන්ට කරපු හිරිහැර. එතකොට ඒවන් තත්ත්වයක් තුළ අද ඒවන් නිවැරදි වෙමින් පවතින වෙලාවක්. ඒතර ඒ එක පොදු සාධකයක්. අනිත් එක තමයි රටේ ජනතාවගේ මනස තුළ අනියත බියක් නිර්මාණය කිරීම. දැන් අපි දැක්කා මේ පාර්ශ්ව දෙකම කිව්ව ජනවාරි මාසේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ වෙනකොට මහ විශාල නේගයක් එනවා. සාගතයක් එනවා. ඒ සාගතයට මිනිස්සු ගොදුරු වෙනවා. ඒ කියන්නේ ඕන් ප්‍රාර්ථනා කරා මේ රටේ ජනතාවට සාගතයක් ඇවිල්ලා අගහිගකම් ඇති වෙලා ප්‍රශ්න ගොඩන ගහලා ඔවුන් අසරණ තත්ත්වයට පත් වෙනවා දැකීමේ වුණාවක් තිබුණා. දැන් මේකට හොඳ උදාහරණ තමයි ප්‍රියල් අපේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක්. දැන් එතුමා ඇවිල්ලා අහන්න. දැන් ඔබතුමා දැන් අවසානයේ කිව්වනේ මේ සාගතයක් ඇවිල්ලා ගන්නතු ප්‍රශ්න ඇවිල්ලා මිනිස්සු ප්‍රශ්න වලින් ඉන්නවා කියලා. ඔබතුමා ඒක කියපු දේ මම නැවත කිව්වා. නැවත කිව්වනේ. ඔබතුමා ඒ කාලේ කිව්වම ජනවාරි වල එනවා කියලා කිව්වේ. මම ප්‍රශ්නේ ඇහුවේ නෑ තාම. ඔව්. මං අහන්නේ දැන් එහෙම දෙයක් නැද්ද? මොකක්ද තියෙන ප්‍රශ්නේ? රටේ එහෙම නෑ ප්‍රශ්නයක් නෑ. රටේ ජනතාවගේ ප්‍රශ්න රජයත් එක්ක බාර අරන් විසඳමින් යන්නේ. ඔබතුමා ප්‍රාර්ථනා කරපු විදිහට මේ රටේ ජනතාව සාගතයකට ගොදුරුනේ නෑ. ඉතින් ඒ හින්දා මේ ඔබතුමාලාගේ ප්‍රාර්ථනේ මම කියන්න හදපු දේ අපේ ජනාධිපතිතුමා නිදහස දවසේ ඇවිල්ලා කරපු කතාවේ වැදගත් කාරණාවක් කිව්වා. මුළු ලෝකය නිර්මාණය කරලා තින්නේ අසුභවාදීන් නෙවෙයි. සර්ව අසුභවාදීන් කිසිම දෙයක් නිර්මාණය කළා නැහැ. දැන් මේ පාර්ශ්ව දෙකම සර්ව අසුභවාදී. ඒ හින්දා තමයි ඔවුන්ට මේ රට තුල කිසි දෙයක් නිර්මාණය කරගන්න බැරි වුණේ. මම දන්න විදිහට ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වෙන්නේ 60 දශකේ. එතන මේ දක්වාපු ගමන තුළ ඔවුන්ට ඒ අසුභවාදී ආකල්පය ඔවුන්ගේ මනස තුළ තියෙන හින්දා යමක් රටට එකතු කරන්න බැරි වුණා. වෛරය පමණමයි ඔවුන් එකතු කරේ. ඒතර හොඳම උදාහරණේ තමයි 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාවෙත් ඒකයි. ඒගොල්ලෝ එතුමන්ලට අපිට මතකයි 2002 අවුරුද්දේ 40 දෙනෙක් පාර්ලිමේන්තුවට එනවා. හැබැයි 40 දෙනා එනකොට දෙකක් වැඩි කියලා 38ක් ගත්තා. සෑහීමකටපත් වුණා. ඒකතර ආණ්ඩුව කර ඇමතිකනොත් ගත්තා. හැබැයි මේ රටේ මහජනත අපි දැක්ක ප්‍රාදේශ සභාවක් දකුණු පළාතේ ප්‍රාදේශ සභාවක පාලනය හරියට දීලා තිබුණා. පාලකයෝ වෙලා හිටියා. මේ ඊට පස්සේ ඒ ප්‍රාදේශ සභාව දිනා ගන්න බැරි වුණා. අර 38 දෙනෙක් දිනාගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව ක්‍රමානුකූලව බැහැගෙන ආවා. ඒ තමයි සර්ව අසුභවාදීන්ගේ සංකල්පය මේ මහ පොළොව තුළ දරාගන්න මේ රටේ ජනතාව කැමති නැහැ. ඒක තමයි ඇත්ත. ඊළඟට හැම වෙලාවකම මේ පාර්ශ්ව දෙකම අසුභවාදී. දැන් ඒගොල්ලෝ දැන් ප්‍රාර්ථනා කරනවා. ඉන්ධන හේගයක් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරා පෝලිං යන්න අවශ්‍යයි කියලා කිව්වා. විවිධ ආකාරයෙන්. හැබැයි අපි මේ සියල්ලටම මුහුණ දීලා. දැන් අපි මෙතුමන්ලා කියන අසුභවාදී සංකල්පය මේ රටින් තුරන් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදන්නේ. අපි ඩොලර් හිගේට විසඳුම් හොයා දෙන්න කටයුතු කරනවා.
ඊළඟට මේ රටේ ඉන්ධන ප්‍රශ්නයට, කිරිපිටි ප්‍රශ්නයට, ඊගාවට මේ රටේ ගැටලු විදුලිය ප්‍රශ්නවලට විසඳුම් හොයා දෙන්න සූදානම් කටයුතු කරන ආණ්ඩුවක්. අසුභවාදීනේ අපි හිතුවා නම් එහෙම එතුමන්ලා කියන විදිහට අපිට මේ විදුලිය ප්‍රශ්නේ දැන් බලන්න හැබැයි 7:00මාරක් විදුලිය කපාපු මේ ඊයේ පෙරේදා මේක දැන් අඩු කරලා තියෙනවා. දැන් මම අහන්නේ ඒ කිසිම ගැටලුවක් නැතුව තියෙන වෙලාවක යහපාලන ආණ්ඩුවේ මෙතුමන්ලා පාර්ශ්ව දෙකම ආශිර්වාදයෙන් කරපු එක කරනකොටත් මට මතකයි එක වෙලාවක ඉන්ධන ටිකට සල්ලි ගෙවා ගන්න විදියක් නැහැ. පෝලිම් වෙලා හිටියා. ඒතර මේක අපේ රටේ විතරක් නෙවෙයි. මෑතභාගයේ එංගලන්තෙත් මේ ඉන්ධන ප්‍රශ්නයක් තිබුණා. ඉන්ධන පෝලිමේ හිටිය අපි දැක්ක රූපවාහිනී channel වල. ඉතින් මේ වගේ පසුබිමක් තුළ හේතුව කියන්නකො. මොකද්ද? එංගලන්තේ ඒ තෙල් ප්‍රශ්න ඇති වුණේ ඇයි? එංගලන්තේ ප්‍රශ්නෙට වඩා අපිට අපේ රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයමු. එංගලන්ත මම කිව්වේ ගරු මන්දි හිටපු මන්දිතුමා මම කිව්වේ එංගලන්තෙත් ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද ප්‍රශ්නේ? ඒ පෝලිමක් තිබුණා. මොකද්ද ප්‍රශ්නේ? පෝලිම ඇති වුණේ ඇයි? ඩොලර් නිසා. මොකද්ද මං එංගලන්තේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ? ලංකාවේ ප්‍රශ්න බලාගත්තාම ඇති. ඔතුමාට කිව්වේ. හරි එංගලන්තේ පෝලිමක් තිබ්බ කියලා කියන්නේ. මොකද්ද හේතුව කියන්නේ? හේතුව වැඩ නැහැ පෝලිමක් තිබ්බා. හේතුව කියන්නේ මෙතන කාර්ය අවසන් කරලා බසින අධිරාජ්‍යයේ ඉන්ධන පෝලිම් තිබුණා. කියන්න හේතුව. එතකොට මේක ඒ වගේ ලංකාවෙත් ඒ වගේ සිදුවීම් තියෙනවා. අපි මේක මේ සුබවාදීව ඒක හොඳයි කියලා කියනව නෙවෙයි. අපි රජයක් හැටියට වගකීම බාර ගන්න ඕනේ. පෝලිම් ක්‍රමය නැති කරන්න වගකීම බාර ගන්න ඕනේ. ඒ ටික දිහා බලලා මෙතුමල්ලා වගේ සතුටු වෙන මානසිකත්වයක් අපි ගාව නැහැ. අපි ගාව තියෙන මානසිකත්වය ඒ පෝලිම් ටික ඉවත් කරලා මේ රට ජනතාවට සුඛිත මොකද තැනකට ගේන්න අවශ්‍ය පදනම් හදන එක තමයි අපේ වගකීම. අපි ඒක කරනවා අපේ ජනාධිපතිතුමා. ඒ වගකීම අපි දරනවා. ස්තුතියි ඔබතුමන්ට හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම එතුමන් සඳහන් කරනවා විපක්ෂයක් හැටියට ඔබතුමන්ලාගේ ප්‍රධාන අරමුණ සහ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ රාජපක්ෂවරුන්ට පහර දීම හැර එතනින් එහාට කිසිම ඉලක්කයක් නැති විපක්ෂයක් තමයි මේ තියෙන්නේ කියලා. දැන් මෙතුමා හොඳ ලස්සන කතාවක් කිව්වා. දැන් අසුභවාදීට හිතලා අපි ප්‍රාර්ථනාවක් කරපු ගම රටේ ඒක සිද්ධ වෙනවා. මේක අපි අනුරාධපුරේ කට්ටිය නෙමෙයි හැබැයි. දැන් මේ එළෙම එකපාර හිතපුවම විදුලිය කැපෙන්න ඕන. ඔන්න විදුලිය කැපෙනවා රටේ. ඉන්ධන නැතු යන්න ඕන. අපි හිතපු ගමන් ඔන්න ඉන්ධන නැතු යනවා. ගෑස් එපා කියලා කිව්වම ගෑස් එන්න එපා ලංකාවට. කිව්වම ඔන්න ගෑස් නැතු යනවා. බෙහෙත් එපා ලංකාවට. ඔන්න බෙහෙත් නැතු යනවා. දැන් මේ අපි ප්‍රාර්ථනා කරපු ගමන් මේ සීළු දේ නැතු යනවා. කඩ ටික වැහෙනවා. සාමාන්‍ය ව්‍යාපාර වැහෙනවා. මහා ව්‍යාපාර ටික වැහෙනවා. වැඩ කරන්න බැරුව යනවා. පොහොර ටික නැතු යනවා. අස්වැන්න නැතු යනවා. ඒ පළදාව නැතුව ගිහිල්ලා පිටරටින් හාල් ගේන්න වෙනවා. පිටරටින් පරිප්පු ගේන්න වෙනවා. පිටරටින් තවත් දේවල් ගේන්න වෙනවා. ඒතර මේ දේවල් ඔක්කොම සිද්ධ වෙන්නේ අපේ ප්‍රාර්ථනාව නිසා. හොඳ ප්‍රාර්ථනාවක්. නිසා මම හිතන්නේ අපි දැන් අපි සාකච්ඡා කරන්න ඕන මොනවද අපි ඉස්සරහට හිතන්නේ කියලා. සමහරලාට අපි එක එක දේවල් හිතුවොත් දැන් මෙතුමල්ලා විශ්වාස කරන විදිහට අපේ ප්‍රාර්ථනා ටික තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් මෙතුමල්ලා මන් දන්නේ ඇයි මේ මොකද්ද මට හිතා ගන්න බෑ. දැන් මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ. දෙයනේ අඩු ගානේ නිවුස් ටික බලන්න පුළුවන් නම් එක දවසකට නිවුස් ටික බලපුවම බනින්නේ කාටද කියලා බලන්නකෝ. අර අහිංසක දෙමව්පියෝ බැනුම් අහන්නේ නායකයන්ගේ. මිනිස්සු බනින්නේ මොනවා කියලාද? හරිද? ඒ කියන කතා ටික බලන්න කොයි විදිහටද කියන්නේ කියලා බලන්න. එතකොට මේ මම දන්නේ දැන් මෙතුමා කියනවා දැන් මේ බලන්නකෝ මේ රටේ මොකද්ද තියෙන සැලසුම කියලා. හරිද? දැන් තෙල් ටික ගේන්න සල්ලි නැහැ. ගෑස් ටික ගේන්න සල්ලි නැහැ. නැව නතර කරගෙන ඉන්නවා ඩොලර් නැති නිසා. හරිද? එතකොට බෙහෙත් ටික ගන්න සල්ලි නැතුව ගියාම ඒත් බෙහෙත් ටික ගෙන්නන්න බැරුව ඉන්නවා. දැන් LC ඕපන් කරන්න බැරුව ගොඩාක් දෙනෙක් ඉන්නවා. ප්‍රශ්න ගොඩක්. හැබැයි මේ බලන්නකෝ තාර ගේන්න 2020 ගිහිල්ලා තියෙන්නේ මිලියන 4068යි. හැබැයි 2021 මිලියන 10841ක්. එතකොට එහෙනම් අපි අහන්න ඕන මේගොල්ලන්ගෙන් මිනිසුන්ට තාර කවන්නද ගෙනාවේ කියලා. පාරවල් හදන්න ඕන. හැබැයි මිනිසුන්ට තෙල් ටික දෙන්නේ නැතුව ලෙඩෙක්ව රෝහලට ගෙනියන්න විදිහක් නැහැ. ළමයාව ඉස්කෝලේ ගෙනියන්න විදිහක් නැහැ. ගෙදර කිසි අත්‍යවශ්‍ය ගමනක් යන්න බෑ. ඒ විතරක් නෙවෙයි විදුලිය නැතුව පැය 8යි දවසට වැඩ කරන්න පැය 7ක් විදුලිය කපනවා. එහෙම කපන තැනක කිසිම දියුණුවක් හෝ වැඩපිළිවෙලක් සිද්ධ වෙන්නේ නැහැ කොතනකවත්. හැබැයි
ඒව ගන්න තියෙන ඩොලර් හදලා බලපුවම මේ ඩොලර් තමයි වියදම් කරන්නේ මෙච්චර ගාණක්. මේ රුපියල් මෙච්චර ගාණක් වියදම් කරන්නේ මේකේ ඩොලර්ස් යන්නේ. එතකොට මේ ඩොලර් වියදම් කරේ ඇයි එහෙනම් එහෙම? දැන් එහෙමනම් මේකේ අත්‍යවශ්‍ය නැති භාණ්ඩ ගෙන්වුවේ මොනවද රටට? අපි ඔබතුමල්ලාට මේ ආණ්ඩුවට කියන්නේ ඔබතුමල්ලා ළඟ සැලසුමක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. අර ආර්ථික කමිටුවක් හැදුවනේ දැන් අලුතෙන්. කවුද ඒ කමිටුවේ දාලා තියෙන්නේ කියන්නකෝ. කෝ ඔබතුමල්ලාගේ සාකච්ඡා කරපු වියත්මග. ඒ මිනිසුන්ට පස්සට පයින් ගහලා එළවලා දාලා ඒ කියන්නේ බුද්ධිමත් පුංචි අරස්පස්ටක් ඔය ඔබතුමන්ගේ අදහසත් එක්කනවා. දැන් ඒ මූලික අවශ්‍යතාවය හඳුනා නොගැනීම නිසා වෙච්ච දේ පූර්ණය කරගන්න නෙමෙයිද දැන් මේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමගේ අමුදුරකට සීමා කරලා කිසියම් ආකාර නීතියක් පනවලා මේක හොරෙන් ගේනවා ප්‍රියා. මේක හොරෙන් ගේනවා මේ බොරු කියන්නේ. මේක ASCII සිද්ධ වෙන්න වෙනම කාරණාවක්. මේ රටේ ජනතාව ගැන හිතන පවුලක් නෙමෙයි ওই පවුල. තමුන් ගැන හිතන පවුලක්. ඇත්තට කතාව මේක. ඒකට මෙතුමල්ලා මේ යට වෙලා ඉන්නේ මොන දෙයකට යට වෙලාද? අර අනුරාධපුරේ හින්දා අක්කා හින්දා යට වෙලාද මම දන්නේ නැහැ. යට වෙලා ඉන්නේ ඔක්කොමල්. හැබැයි අවංකව හිතට එකක හෘද සාක්ෂියට එකකව රටේ මිනිසු ගැන හිතන්නකෝ, ජනතාව ගැන. දැන් ඔබතුමා හිතන්නකෝ දැන් කුකුල් ව්‍යාපාරේ. දැන් කුකුල් ගොවිපළවල් හදන අයගේ තියෙන ප්‍රශ්න ටික බලන්නකෝ. ඒගොල්ලන්ට යම්කිසි සහනයක් තියෙනවද කියලා බලන්න. ඒගොල්ලන්ගේ ව්‍යාපාර ටික කරන්න ඔබතුමා අමාත්‍යතුමා. ඔබතුමාට ඒ වැඩේ කරන්න සල්ලි ඔබතුමාට ඒ සහයෝගය දෙන්න ඒ සහනය දෙන්න බෑ. දැන් ඔබතුමාගේ වෙලාවේදී ඔබතුමා කතා කරලා කියන්න. මොකද්ද වෙන්නේ කියලා. නෙමෙයි මන්දිතුමා. නෑ මම මේ කියන්නේ ආහාරවලට තේරුබදු සහන දීලා විදේශ රටවලින් සත්තු අනේ මේ දවස් ගානේ ඇවිල්ලා අපිට ඔය කණ්ඩායම කියනවා ඔය වෙලා තියෙන දේ මොකද්ද කියලා ඒ මිනිස්සු ටික අපිට කියනවා කොහොමද ඒගොල්ලන්ගේ ව්‍යාපාර ටික කරන්න කියලා. අපි අවංකව මේවා පිළිගන්න පළවෙනි කාරණේ අඩු ගානේ මේ ණය ටික ප්‍රතිව්‍යුහගතකරණය කරන්න වැඩපිළිවෙලක් හදලා නැහැනේ. අඩු ගානේ එහෙම වැඩපිළිවෙලක්වත් අඩු ගානේ හදා ගන්න ඕනේ. ඒකත් නැහැ. මොකද්ද මේ ඇතුළ වෙන ජාවාරමක්ද වෙන්නේ? රට විකුණලා මේ අය කණ්ඩ හදනවද? එහෙම නැතිනම් මේ අය ටික කාලයක් බලේ ඉඳලා සියලු දේ සූරගෙන කරගෙන යන්න හදනවද කොහේ හරි? එහෙම නැත්නම් මේගොල්ලෝ ඇත්තටම විශ්‍රාම යන්නේ කොහෙද? මේගොල්ලෝ විශ්‍රාමයේ ගිහිල්ලා ජීවත් වෙන්නේ කොහෙද? මේගොල්ලෝ ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ලංකාවේ ජීවත් වෙන්නේ නැහනේ. ඒත් ඇමරිකාවේ ජීවත් වෙන්නේ. ඒතකොට ඇමරිකාවේ ජීවත් වෙන්න හිතන් ඉන්න අය මේ රට සුරකින්න යම්සි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරයිද? කරන්නේ නැහැ. ප්‍රියල් ඒකයි අපි මේ කියන්නේ. මේකට නිශ්චිත වැඩපිළිවෙලක් හදන්න ඕනේ. නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. නැත්තම් මේ ජනතාව මහපාරේ දුක් විඳින්නේ නැහැ. මහපාරේ දුක් විඳිනවා නම් හිතන්නකෝ ප්‍රියල් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැන් බලන්නකෝ. දැන් බෙහෙත් ටික නැත්තම් මිනිසුන්ට කණ්ඩ ටික නැත්තම් පොහොර ටික දාලා තමුන්ගේ ගොවිතැන හරියට හදාගන්න බැරි නම් ගෑස් ටික නැත්තම් තෙල් ටික නැත්තම් ගෙදර කරන්ට් එකක් නැත්තම් මොන කෙන්ගෙඩියටද මේ රටේ ජීවත් වෙන්නේ කියලා මිනිස්සු හිතනවානේ. මොන කාලකන්ණි රටක්ද කියලා හිතනවානේ. උදේට නැගිට්ටාම මේ දේශපාලඥ ආණ්ඩුව කරන මහවුන් විතරක් නෙමෙයි සමස්ත පාර්ලිමේන්තුවටම හෙන ගහපන් කියලා තමයි නැගිටින්න උදේට. ඇයි ඒ? මිනිසුන්ට තමුන්ගේ ආසාවක් නැහැ ජීවත් වෙන්න මේ රටේ. තමුන්ට බලාපොරොත්තුවක් නැහැ. ගෙදරින් එළියට බහිද්දි නැවත ගෙදරට එන්න පුළුවන් වේද? ගෙදර කන්න හම්බෙයිද නැති වේද? දරුවා හදාගන්න පුළුවන් වේද නැති වේද? ජාතික ආරක්ෂාව ගැනවත් මේගොල්ලන්ට විශ්වාසයක් නැති ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. ගමකට ගියාම අයිස් කුඩු පිරීලා. එතකොට ඒවට විදේශ විනිමය කොහෙන්ද යන්නේ? දැන් මේවා ප්‍රශ්න මේක ඇතුලේ. මේ ප්‍රශ්න ගැන අපි කතා කරන්නේ. නැතුව මේ ප්‍රශ්න නැතුව නෙමෙයි ජනතාව කියන ප්‍රශ්න තමයි අපි කතා කරන්නේ. නැතුව අපි හදලා ප්‍රශ්න කතා කරනවා නෙවෙයි. හැබැයි මෙතුමල්ලා මේ ප්‍රශ්න ටික දකින්න නැත්තේ මේ මෙතුමල්ලා දකින්න නැති තාක්කල් මේ රට හදන්න බෑ ප්‍රියා. මෙතුමල්ලා දකින්න ඕන එක දැකලා නායකයන්ට කියන්න ඕන ගිහිල්ලා තමුන්නාන්සලා මේ මහා පුටුවල ඉඳගෙන කය ගැහුවට වැඩක් නැහැ. රටේ මිනිස්සු මේකයි ඇත්ත තත්ත්වය කියලා කතා කරන්න ඕන ගිහිල්ලා. එහෙම කතා නොකරන තාක්කල් මේ ආණ්ඩුවට මේ වැඩේ කරන්න බෑ. සතිය ඔබතුමන්ට විශේෂයෙන්ම ගෝතල් රාජපක්ෂ මහත්මයාණන් දැන් එතුමන් මතු කරපු ප්‍රධාන කාරණාවක් සහ රටේ බොහෝ දෙනෙකුත් කිසියම් ආකාරයක සංවාදයක් ගොඩනගපු කාරණාවක් තමයි ඇත්තටම මේ අපිට මේ තිබෙනා වූ කිසියම් ආකාරයක ගොඩනගී තිබෙන මූල්‍ය අර්බුදයෙන් පිටට යන්නේ ඇයි අපි IMF එකට යන්නේ නැත්තේ? ගිහිල්ලා මේ විශේෂයෙන් ණය ගත්ත තැන් වලට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ඇයි ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්තේ කියලා. ඇත්තටම මෙහෙම උත්සාහයක් රජය ගත්තේ නැද්ද? ඔපියල් මම ඒ ගැන කියන්නම්. ඊට ඉස්සෙල්ලා අපි හෙක්ටර් අපේ මන්තුමා සඳහන් කළ ආකාරයට මේ ඩොලර් හිගේ වගේම මේ පිටරටින් ගේන බඩු නවත්තලා කිව්වට ගේනවා කියලා කිව්වා. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. යහපාලන ආණ්ඩුකාරේ
2018 ඩොලර් බිලියන 2.2 මුදල් පිටරට ගියා. ඒ ආනයනය කරන්න 2018 දී. 2019 දී ඩොලර් බිලියන 1.2 ගියා ආනයනය කරන්න. එතකොට අපි 20 අපි බාරගත්තට පස්සේ අපි අපනයනය කරලා අපි බිලියන 12ක් අපි හොයාගත්තා. 20 එතකොට 2021 අපිට පුළුවන් වුණා දැන් එතුමා කිව්ව ආකාරයට අපි 600ක් භාණ්ඩ පිටරටින් ගෙන්නවා. මේ ලංකාවේ මහ පොළොවේ වගා කරන්න පුළුවන් දේවල්. අත්‍යවශ්‍ය දේවල් නොවේ. ඉතින් අපි 433ක් අපි නතර කරා. අද 2022 වෙනකොට අද 367ක් අපි නතර කරා. ඉතින් මේ ආනයනය මත යපුණු රටක් තමයි පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව මගේ අවස්ථාව දෙන්න. දැන් කියන්න බාට නතර කරපු වඩු ටික ගේන්න නැතුව මම දල වශයෙන් කියන්නම්. මොනවද? දැන් අපි කහ ගමුකෝ. උදාහරණයක් වශයෙන් කහ පළතුරු. දැන් ඇපල් පළතුරු අර අර කඩවල තියෙන සම්පූර්ණ අද තීන්දුව ගත්තේ මන්දතුමා. දැන් තමයි අදයි තීන්දුව ගත්තේ. අදයි තීන්දුව ගත්තේ. මගේ අවස්ථාව දෙන්න. හරියට බලන්න බෑ. ඔලුව පැදිලා. වැඩිම යමක් අවශ්‍ය නැහැ කහ. කහ අපි දන්නවා. කහ ටිකක් පිටරටින් ගෙන අපේ මහා පොළොවේ සරුවට වැවෙන භෝගයක්. ඒතකොට කහ අපි දන්නවා රුපියල් 5500 6000ට ගියා. දැන් අද බලන්න කහ මිල කීයද කියලා රුපියල් 2500 ගන්නවා දැන් මිනිස්සු ඇත්තටම මේක. රුපියල් 2500 දක්වා එක අඩු වුණා. අපේ මිනිස්සු හැමෝම කහ වගා කරන්න පටන් ගත්තා. ඉතින් ඒ සල්ලි කාටද ගියේ? අපේ රටේ අහිංසක ගොවියන්ට තමයි ඒ සල්ලි ගියේ. ඉතින් මෙතෙක් කල්වක මොන වුනේ? අපි යැපෙන්න පටන් ගත්තේ ආනයනය කරන රටක් හැටියට මේක අද ඉඳලා නෙමෙයි. 1977 ඉඳලා 2005 දක්වාම 2021 සමස්ත ආනයන වියදම කීයද? අඩු කරගෙනද? දැන් සමස්ත ආදායම කියන්නේ මේ ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි ආනයන වියදම. ඔව්. දැන් අපි දැන් කිව්වේ 20 21 නේ ඔබතුමා අහන්නේ. ඔව් ආනයන අපිට අපි ආදායම. නෑ ආනයන වියදම මම අහන්නේ. ඔව් වියදම ආනයන අඩු කරගත්තාම වියදම අඩු වෙන්න ඕනනේ. අපි දැන් මේ වෙලාවේ අපි ආදායම විතරයි මම සටහන් කරේ වියදම නෙවෙයි. එතකොට පසුගිය කාලේ අපි දන්නවා තමුන්නාන්සෙලා මහා ලොකුවට කෑ ගැහුවට 1948 පස්සේ නිදහසෙන් පස්සේ අපේ රට පාලනය කරලා තියෙන නායකයෝ 10 දෙනෙක්. මේ 10 දෙනා ගැන මම කියන්න කෙටියෙන් තමුන්නාන්සලා දැන් කෑ ගහන විදුලි බලයට ඉදිරි හිගේට හේතුව මෙන්න බලන්න. ඩී.එස්. සේනානායක මහත්තයා කාලේ මෙගාවොට් 61යි. ජෝන් කොතලාවල 0යි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 24යි. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය 165යි. ඩල්ලි සේනානායක මෙගාවොට් 6යි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 900යි. රණසිංහ ප්‍රේමදාස 176යි. චන්ද්‍රිකා කුමාරතුංග 255යි. මහින්ද රාජපක්ෂ මෙගාවොට් 1074යි. මහින්ද රාජපක්ෂ පොඩක් ඉන්න මට දෙන්න අවස්ථාව. තමුන්නාන්සලා යාපාලන කාලේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 0යි. එතකොට තමුන්නාන්සලා හිතාගන්න නිදහසින් පසු රාජ්‍ය නායකයන් ජාති විදුලි බල පදිට එකතු කරපු මෙගාවොට් ප්‍රමාණය 2634යි. එයින් 1074ම මේ විදුලි බල පද්ධතිය එකතු කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතකොට ඉන්න මට තව එකක් කියන්න ඕනේ. තමුන්නාන්සලා එතකොට ලක්ෂ 62 ජනවරමේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපති වුණු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බැරි වුණා එක මෙගාවොට්යක්වත් එකව කරන්න. එදා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩ ආරම්භ කරපු ශ්‍රීකුණාමලේ සාම්පූර් විදුලි බලාගාරේ අක්‍රිය කළේ කවුද? ඒකට පෙළපාලිගේ කවුද? ඒක නවත්තවුවේ අපේ ජනතා විත්ත ප්‍රමුඛ ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්න හිටියේ නෑ. ඔබතුමා ඇත්තට නාග මන්ත්‍රීවරයෙක් නිසා මම ප්‍රශ්න අහන්න හිටියේ නෑ. නමුත් මේ ප්‍රශ්නේ අහන්න වෙනවා. දැන් ඔබතුමා ওই ලිස්ට් එක කිව්වේ ඇයි? දැන් මම මේ නිදහසෙන් පස්සේ මේක කාගේත් හරි දැන් ඊළඟ කිල්ලොටවල හොරු තියෙනවා. තමුන්නාන්සලා සුදන වෙන්න නෑ දෙවෙනි එක නෑ අපි හුදන වෙන්නේ. දැන් කරන්ට් එක නැත්තේ ඇයි? දැන් කරන්ට් එක හේතු ගන්නාවක් තියෙනවා. නෑ හේතු විශේෂ හේතුවක් කියන්නේ ඒක හේතුවක් තමයි පහුගිය වසර 5 තුල යහපාලන කාලය තුල එකදු මෙගාවොට්යක්වත් මේ පද්ධතියට එක්කව කරේ නෑ. ඒකම කියන්නේ. ඒකත් එක හේතුවක්. දැන් ප්‍රධාන මෙගාවොට් 500ක් එකතු කරා තෙලුයි ගල් අඟුරු නැතුව කරන්න බෑනේ. ඕකනේ ප්‍රශ්නේ. දැන් මෙහෙමයි. ප්‍රධාන හේතුව කියන්නකෝ දැන් කරන්ට් එක නැත්තේ. දැන් බලන්න අපිට පහුගිය කාලේ අනේ තරහ වෙන්න එපා. දැන් කරන්ට් එක නැති ප්‍රධාන හේතුව කියන්නේ
ඔව් එතුමන්ගේ පැහැදිලි කිරීමෙන් අපි එතුමන්ට අවසන් කරන්න අවස්ථාව දෙමු. ඒකට හේතු කීපයක් තියෙන එකක් තමයි පහුගිය කාලේ එක කරේ නැති එක. ඊළඟට අපි දැක්ක පහුගිය කාලේ මිනි පවර් ස්ටේෂන් මිනිස්සු එළියට යන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සු ඉන්නවා අර තැන් තැන් වල තෙල් ගන්න ඇවිල්ලා මග නෑ තෙල් ගන්න ඒක තව දවස් දෙකක් යනකොට තෙල් පස්සේ තමුන්නාන්සලා ඒකෙන් මේ සතුටක් විඳින්න එපා. තෙල් පෝලින් දැකලා ගෑස් පෝලින් දැකලා අපි එතුමන්ට අවසන් කරන්න අවස්ථාව දෙමු. මේ වෙනකොට තෙල් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි ওই කාර්යය මතකයි මට විනාඩියක් දෙන්න. ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය තමුන්නාන්සලා එකට ඉඩ දුන්නේ නැහැ. 1977 මම පොඩි කොල්ලෙක්. 77 පේසාලේ තෙල්ලි ආරම්භ කරලා ඒ වැඩේ කරන්න ගියා විතරයි. තමුන්නාන්සලා 77 ආවා විවෘත ආර්ථිකය ගෙනාවා. එක සුනේ සුන් කරා මැතිනි ආරම්භ කරු කර්මාන්තශාලා ඔරුවල වානේ කැලරිය ටයර් ඒ වගේම යකඩවල දුන්නා මේ ඔරුවල වානේවා. ඒ වගේ දේශීය කර්මාන්ත නැති කරා ඒ පහුගිය 77 ඒ ආණ්ඩුව. එතකොට මේ මැතිනි කාලේ මට හොඳට මතකයි. මට පොඩි කෙනෙක් වුණා මට හොඳට මතකයි ඩොලර් එක කීයද. අපේ ඇමරිකන් ඩොලර් එකට අපේ සල්ලි වලින් ගියේ රුපියල් 9යි. මේක කරලා බලන්න. ඉතින් ඒකට වග කියන්න ඕනේ කවුද? මේ එක ආණ්ඩුවද වග කියන්න ඕනේ. ඒක ක්‍රමක්‍රමයෙන් එදා ඉඳලා ඒ විදිහට ඒක ආවා. නමුත් අපි කියන්න ඕන අපේ රජයේ යටතේ ඒ විදුලි බල පද්ධතියට අපි ගොඩක් මෙගාවොට් 1074ක් එක්කහකොල් දෙනවා. ඒ වගේම දැන් අපි ඉදිරියට තව තවත් ඒ පිළිබඳව පුනර්ජීවය විදුලි බල නිපදවන්න අපේ අතිගරු ජනාධිපතිතුමා වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා තමුන්නාන්සේලා හිතාගෙන ඉන්නේ අපේ ජනාධිපතිතුමා ආවට පස්සේ මේ ප්‍රශ්න තව වැඩි කරන්න පුළුවන් කියලා. ඒ එතුමාගේ ඉවසීම. දැන් අපිටත් එක ප්‍රශ්නයක්. අපි අවසන් කරමු සමහරවිට. එක කඳුළු ගෑසයක් ගහවද එක බැටන් පහරක් එල්ල කරගත්තා. තමුන්නාන්සේලා මේ පිකටින් කරලා මොන හරි කරලා එක මිනිහා මරා ගන්නනේ. ඒකවල කාලා කන්නේ සතුටක් විදිහට තමයි තමුන්නාන්සේලාට ඕන. ජනාධිපතිතුමා එහෙම කරේ නැහැ. කාටවත් බැන්දෙත් නැහැ. ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වෙන්න පුළුවන්, තවත් අය වෙන්න පුළුවන්. එතුමා එපා කියන්නේ අපිට ගහන්න කියලාද කියන්නේ ජනාධිපති. නෑ ගහන්න කියනවා නෙවෙයි. ජනාධිපතිතුමා අපි එතුමාට අවසන් කරන්න අවස්ථාව දෙමු. නැත්නම් මේ කටයුතු කරගෙන යනවා. ඔබතුමාට අතිරේක වැඩි කාලයක් ලබා දීලා තියෙනවා. කරුණාකරලා අපි අවසන් කරමු මේවට. බොහොම ස්තුතියි. නන්දයාසිත මැතිතුමනි දැන් විශේෂයෙන්ම අපි මේ මතුවෙන කාරණාවන් එක්ක මම මේ කාරණාව විශේෂයෙන් ඔබතුමන්ගෙන් අහන්නේ. ඇත්තටම දැන් අපි අර්බුදයක ඉන්නවනේ ඇවිල්ලා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ කාරණා විග්‍රහ කරගන්නේ කොහොමද? ඇයි මේක උනේ සහ මෙතනින් ගොඩ යන්න අපි මොනවද කරන්න ඕනේ? ඒකට උත්තරයක් දෙන්නත් ඕන. ඔව්. මම ඒකට උත්තර දෙන්න කලින් අර පහුගිය වටේට සම්බන්ධ ප්‍රශ්නයකට උත්තරයක් දීලා ඉන්න. හරිද? දැන් මම ඇහුවා ප්‍රධාන ප්‍රශ්නයක් ලෝකෙ එහෙමනම් අපිට කියන්න මේ වගේ තෙල් පෝලින් තියෙන. තෙල් නැති නිසා, තෙල් ගෙනා ගන්න බැරි නිසා, ගල් අඟුරු ගෙනා ගන්න බැරි නිසා විදුලි කපු රටවල්. හරි දැන් එතුමා මං කියන්නේ එතුමාට මම උදව්වක් කරේ. එතුමාට කිව්වොත් ජනතාව පිළිගන්නේ මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක් කියලා. එතුමාට ගන්න පුළුවන් එකම උත්තරේ තිබුණේ එංගලන්තෙන්නේ. එංගලන්තේ ප්‍රශ්නේ රාජ්‍ය අමාත්‍යතුමා ආවේ එංගලන්තේ තෙල් නැති නිසාවත්, එංගලන්තේ ගල් අඟුරු නැති නිසාවත්, එංගලන්තේ ඩොලර් නැති නිසාවත් නෙමෙයි. 2021 සැප්තැම්බර් මාසේ එංගලන්තේ මුහුණ දුන්නා ඒ රටේ ඉන්ධන ප්‍රවාහනය කරන බර වාහන රියදුරන්ගේ ප්‍රශ්නයකට. බ්‍රෙක්සිට් එකත් එක්ක අර යුරෝපයෙන් ආපු ඒ රියදුරන් ප්‍රමාණය අඩු වුණා. ඊට පස්සේ එංගලන්තයේ අගමැතිවරයා එවැනි රියදුරන්ට తాවකාලික වීසා දුන්නා. ඒත් ගොඩක් ආවේ නැහැ. අන්නේ ඒ හේතුව නිසා තමයි ෂෙඩ් වල තෙල් බෙදා හරින්න බැරි වුණේ. ඒ නිසා තමයි ඒ පෝලිං ආවේ. එතකොට දැන් ලෝකයේ බොර තෙල් හිඟයක් ඇවිල්ලා පිරිපහදු කරන තෙල් හිඟයක් ඇවිල්ලා ලංකාවේ මිනිස්සු පෝලිමේ ඉන්නවා නම් අපි අසාධාරණ යාන්ඩුවට ඇඟිලි දික් කරන එක. නමුත් ලෝකේ බොර තෙල් තියෙනවා. දැන් මේ කලින් හිටපු තෙල් ඇමතුමා කියනවානේ තෙල් තියෙනවා, තෙල් ගේනවා වරායට. වරායෙන් බා ගන්න විදියක් නැහැ. මේ තියෙන ඩොලර් ප්‍රශ්නයක්නේ. ඊළඟට එක තමයි මේ දැන් කියනවන්නේ මේ කොවිඩ් නිසා තමයි මොකද මේ අපේ උත්තර ගැට ගහලා තියෙනෙත් මේවත් එක්ක. කොවිඩ් නිසා තමයි අපේ මේ විදේශගත ශ්‍රමිකයන්ගේ රැකියාව නැති වුණා. ඒ නිසා ඒගොල්ලෝ ලංකාවට ආවා. දැන් කට්ටිය පොලිමේ ඉන්නවා මේ යන්න කියලා. මෙහෙමයි දැන් ඉන්නේ වීසා පොලිමේ නෙමෙයි. පාස්පෝර්ට් පොලිමේ. හරිද? වීසා පොලිමේ එකක්, පාස්පෝර්ට් පොලිමේ එකක්. එතකොට 2020 තමයි කොවිඩ් වසංගතයේ බරපතලම හානිය ලෝකෙට උනේ. එතකොට මේ වසංගතයට අදාළ එන්නත හොයාගෙන තිබෙත් නැහෙනි. නමුත් 2021 වෙනකොට එන්නත හොයාගෙන ලෝකේ රටවල් සාමාන්‍ය වැඩ පටන් ගත්තා. අපේ රටේ ඉන්න විදේශගත ප්‍රේෂණ පළවෙනි මාස 4 2020 ජනවාරි ඉඳලා 2021 ජනවාරි ඉඳලා 2021 මැයි මාසයේ දක්වා වැඩි වුණා. ඒක කොහොමද පැහැදිලි කරන්නේ?
ඉතින් 20ට සාපේක්ෂව 21 ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි කියන මාස පහෙම එන්න වැඩි වුණා. ඒක වැඩි වෙලා තියෙන්නේ. අඩු වෙන්න පටන් ගත්තේ 21 ජුනි මාසේ ඉඳලා. 20ට සාපේක්ෂව හරිද? මම කියන්නේ මේ වෙනස මම කියන්නම්. ජුනි මාසේ 95ක් අඩු වුණා. ජූලි මාසේ 249ක් අඩු වුණා. අගෝස්තු මාසේ 218ක් අඩු වුණා. මම කියන්නේ මේ ඩොලර් මිලියන වලින් සැප්තැම්බර් මාසේ ඩොලර් මේ 350ක් අඩු වුණා. ඔක්තෝබර් මාසේ 314ක් අඩු වුණා. නොවැම්බර් මාසේ 341ක් අඩු වුණා. දෙසැම්බර් මාසේ 488ක් අඩු වුණා. මේ ජනවාරි මාසේදී ඩොලර් මිලියන 416ක් අඩු වුණා. ඒ කියන්නේ දැන් අපි නිකන් අපි කිව්වොත් නෑ කොවිඩ් තමයි ප්‍රශ්නේ. කොවිඩ් නිසා රස්සා නැති වුණා කියලා පළවෙනි මාස පහෙන් ප්‍රශ්නයක් වෙලා නෑ. දැන් මේ ඉතුරු මාස 8 වෙලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි මහ බැංකුව ඇතුළු මේ රජ්‍ය අනුගමනය කරපු වැරදි මූල්‍ය ප්‍රතිඵලය. හරි ඩොලර් මිලියන 2500ක් නැති වෙනවා කියලා කියන අපේ රට බරපතල ප්‍රශ්නයක්. එතකොට දැන් අපේ රට මෙහෙම දැන් ඩොලර් එන ක්‍රම මොනවද තියෙන්නේ? දැන් මේ කෑ ගැහුවට මෙතුමන්ලා කිව්වට මේ අපි ආවිල්ලා වැව්වා මෙහෙමයි කියලා 2021 පාරිභෝගික භාණ්ඩ ගෙන්නන්න වියදම් කළා තියෙනවා ඩොලර් මිලියන 3401ක්. හරිද? 2021 කියද 20 3401යි 21 3848යි. වැඩි වෙලා තියෙන්නේ. හරිද? සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 20000යි. 20600යි. 206යි. හරිද? 2000 තිබුණේ මේ 2020 තිබුණේ ඩොලර් මිලියන 16055යි. කියන්නේ ඩොලර් මිලියන 4000කින් ආනයන වියදම වැඩි වුණා. අපි මේවට තමයි මේ ප්‍රියල් ඇඩ්‍රස් කරන්න ඕන. කොහොමද අපේ අපනයන ආදායම වැඩි කරගන්නේ? කොහොමද ආනයන වියදම මම කියන්නේ ආනයන වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපේ රට නිෂ්පාදන ආර්ථිකයට යනකොට යම් කිසි ආකාරයක ඉන්ටර්මීඩියට් ඉම්පෝර්ට්ස් ගෙනල්ලා තමයි මේක කරගන්න වෙන්නේ. නිසා මම කියන්නේ නෑ ඩොලර් මිලියන 20000 නිකන් 15000ට බසන්න පුළුවන් කියලා. ඒ මනෝරාජික දාසිය අපි නෑ. නමුත් අපිට දැන් තියෙනවා ණය ගන්න පුළුවන්. ණය ගන්න ඕන රටකට. ආධාර කරගන්න පුළුවන්. විදේශ ආයෝජන ගෙනා ගන්න පුළුවන්. මේ ප්‍රේෂණ ගෙනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපනයන ආදායම. ඔන්න ඕන තියෙන ප්‍රධාන කරුණු ඊට පස්සේ සංචාරක ව්‍යාපාර. දැන් මේවා අපේ රට එන්නේ නැති ඇයි කියන එක පිළිබඳව අපි ගැඹුරින් හිතා බලන්න ඕන. ඒක නිකන් යුද්ධ නිසා හරි, කොවිඩ් නිසා හරි, එහෙම කියලා පැත්තකට දාලා තිබ්බොත් එහෙම රටට ගොඩ එන්න බෑ. හරිද? ඒ නිසා මෙන්න මේකට සාධාරණ උත්තරයක් හොයා ගැනීමම තමයි අපේ රට ගොඩ ඒමේ මාර්ගය. ඒ නිසා මේ ණය ගන්නත් ආධාර ගන්නත් ආයෝජන ගෙනා ගන්නත් අපනයන ආදායම වැඩි කර ගන්නත් මේ විදේශගත ප්‍රේෂණ ගෙනා ගන්නත් මෙන්න මේකට අපේ විසඳුම වෙන්නේ වෙන මොකුත් නෙවෙයි. දැන් අපිට මේ ලෝකයට අපි ගැන තියෙන ප්‍රතිරූපය වෙනස් කර ගන්න ඕන. වෙන උත්තරයක් නැහැ. වෙන මොකද කරන්නේ? අපි ඩොලර් අච්චු ගහන්නේ. හරිද? අපේ ප්‍රතිරූපය රට සම්බන්ධයෙන් තියෙන ප්‍රතිරූපය වෙනස් කර ගැනීමම තමයි දැන් මේකට තියෙන උත්තරේ. ප්‍රතිරූපය කියලා කියන්නේ මොකද්ද? ආණ්ඩුව මේ රටේ එන ඩොලර් පාරදර්ශභාවයෙන් වියදම් කරනවා කියලා සහතික වෙන්න ඕන. වංචා දූෂණ නාස්ති කරන්නේ නැහැ කියලා සහතික වෙන්නට ඕන. ණය අරගෙන ආධාර අරගෙන ආයෝජන ගෙනාගෙන ඒව තමන්ගේ සැලැස්මකට අනුව වියදම් කරනවා කියන එක පේන්න ඕන. සැලසුම් සහගත ආර්ථික ක්‍රමවේදයක් ඕන. හරිද? නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම තමයි නිකන් අර මෙහෙන් ඉන්දියාවෙන් සල්ලි දෙනකොට ඉන්දියාව පැත්තට හැරෙන්නයි, චීනෙන් සල්ලි දෙනකොට චීනෙ පැත්තට හැරෙන්නයි නෙවෙයි. අපට ලෝක රටවල් එක ගනුදෙනු කරන්න පුළුවන් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ඕනේ. එතකොට බණ්ඩාරක මැතිනි ගැන කිව්වන්න මැතිනිකෙන් ගන්නවා නම් ගන්න තියෙන විදේශ ප්‍රතිපත්තිය. ඒ විදේශ ප්‍රතිපත්තිය. අන්න එවැනි දේවල් කරාට පස්සේ අපි ගැන තියෙන ප්‍රතිරූපය ලෝකෙට වෙනස් කරන්න පුළුවන්. නැත්තම් කොටින් කිව්ව ලංකාව කියන රාජ්‍ය රීබ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. එවැනි විසඳුමකට යන්නේ නැතුව මේ නිකම් මේ සරල උත්තර දෙයක් නෑ. හරිද? ඒ නිසා මම ඔබ අහපු නිසා මම කෙටියෙන් විතාම කෙටියෙන් කියන්නේ ඕනම් ඊළඟ සැරේ අපි දිග්ගසලා කියමු මේක තමයි රට ගොඩ එන තියෙන මාර්ගය. ඔබ යාලිත් කලමිරි දේශපාලන කතා උසුරිය සමග අප සංවාදාත්මක තුන්වන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ මූලික වටය තුර අප දාගත් පදනම වඩාත් සංවාදාත්මකව දෙවන වටය තුර ඉදිරියට රැගෙන යන්නට අපට අවස්ථාව ලැබුණා. අප විශ්වාස කරනවා තුන්වන වටය තුර තවදුරටත් සාවර කරගන්නට හැකියාව ලැබෙයි කියලා. අමාත්‍යතුමනි චෝදනාවන් බොහොමයක් එල්ල වෙනවා. ඒ අතර යෝජනාවනුත් එනවා. මේ සියල්ල සමගින් ඔබතුමන්ට පුළුවන් තුන්වන වටයත් ආරම්භ කරන්න. ප්‍රියල් නාරින්ද ජයසිංහ මන්ත්‍රීතුමා කිව්ව එක ඇත්ත. අපිට පහුගිය කාලේ දැන් විනිමය ප්‍රශ්නයක් තිබුණා. අපනයන ආදායමයි ආනයන ආදායමයි අතර වෙන පරතරයක් තිබුණා. ඒ කියන්නේ අපේ රටේ පිටරට යවන ප්‍රමාණයට වඩා වැඩි මිලක් අපිට වේදම් කරන්න බහන්න ගේන්න.
ඒ හින්දා තමයි අපි දැන් තීන්දුව කරේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන එක නවත්තන්න. ඒක පියවරක්. ඒ වගේ රාජ්‍යයක් හැටියට ඒ වගේ තීන්දුව ගන්න වෙනවා. අනිත් එක එතුමා කිව්වා මේ අවුරුදු 80 ඉස්සෙල්ලක 82කට පස්සේ කඩයක් වෙවලු ගෑස් නැතුව. ඒ කියන්නේ මේට අවුරුදු 80කට එහත් ඒ කඩේ කෑම හදලා තියෙන ගෑස් වලින්. කියන්නේ මේ මම අහන්නේ මෙතුමල්ලාගේ මේ ප්‍රබන්ධ කියන කාරණාව. කඩේ හලා දිනේ. ඒ වගේ නෝරේ කඩේ පොඩ්ඩක් ඒ වගේ අමුතුමගේ දිස්ත්‍රික්කේ විවිධ කතා කියනවා ඉදිරිපත් කරනවා. අනිත් එක තමයි හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රතුමා කියනවා මේ ණය ප්‍රශ්නය. අපි ණය සූරා කරනවලු. අපි එතුමල්ලාගේ ආණ්ඩු කාලේ ණය වෙච්ච ප්‍රමාණයෙන් ගත්තහම මම දල වශයෙන් ගත්තහම බිලියන 2222ක් ණය බරක් එක්ක ණය ගැන නම් කියන්න පුළුවන් අපූර්වට. මහින්ද මහත්තයා තේරුණාද? ආපහු යුද්ධයක් කරලා රට හදලා මේක 5233ට ගිහිල්ලා ආපහු මෙතුමල්ලා අවුරුදු 4මාරක් ඇතුළත ඒක 13000 ගාන දක්වා වැඩි කරනවා. මම අහන්නේ එතකොට ඒගොල්ලෝ කියනවා අපි ණය ගෙවුවා කියලා. ණය ගැන කතා ණය ගෙවුවා ණය අඩු වෙන්න එපායි. මම කියන්නේ හම්බන්තොට වරායත් විකුණලා ණය ගෙවනවා කියලා උදන් අනලා හැබැයි ඒක සතයක්වත් ඒව වියදම් කරේ නැහැ. මේ වැරදි මුල්‍ය කළමනාකරණය විදේශ රටවලින් ණය අරගෙන ඒගොල්ලෝ පරිභෝජනය කරන්න යාන වාහන වගේ දේවල් ගෙනාව සුඛෝපභෝගී භාණ්ඩ අරගෙන ඇවිල්ලා මේ ඒගොල්ලන්ගේ හිතවතුන්ට සල්ලි හම්බ කරගන්න ඉඩ දීලා මේ රටේ විශාල ණය කන්දරාවක් ගොඩ ගැහුවා. හැබැයි මේ හැම එකක්ම කරේ ලංකාවේ දේවල් බැඳුම් කර හැටියට දීලා තමයි ණය අරගෙන ආවේ. දැන් අපි ආණ්ඩුව ගත්තාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට කරවන්නේ විශේෂයෙන් ආයෝජන ක්‍රියාකාරකම් එක්ක නලින්ද ජයසිංහ මන්ත්‍රීතුමා කතා කරා දැන් අපිට මුදල් ලැබෙන ක්‍රම එකක් එතුමා කියන ආයෝජකයෝ අපි ඒ ආයෝජනයට දැන් ගිහිල්ලා තියෙනවා. දැන් ඒක තමයි පෝර්ට් සිටිය හදන්නේ ආයෝජන ක්‍රියාවලියක් එක්ක. හැබැයි යහපාලන ආණ්ඩුවේ එතුමන්ලා ඒක තහනම් කරනවා චීනට දෙන්නේ අපි අත්පත් කරගන්නවා කියලා උදන් අනලා මහ විශාල පාඩුවක් එක්ක තමයි නැවත චීනට දෙන්න සිද්ධ වුණා. ඒ තමයි ඔවුන්ගේ වැරදි විදේශ ප්‍රතිපත්තිය. ඊළඟට එතුමා දැන් මේ පාරවල් තාර ගේන එක පිළිබඳව ඇත්තටම ප්‍රියල් අපි රටක් හැටියට අනාගත දරුවන්ට හොඳ රටක් බාර දෙන්න ඕනේ. දැන් මෙතුමල්ලා අපි දැක්ක රට බාර අරගෙන මන්තිරු 6ක් එක්ක තිබිච්ච ඒ කුරුණෑගල පාර කොළඹ ඉඳලා ඒක මහ විසා මන්තිරු ප්‍රමාණයත් අඩු කරලා ඒ තිබ්බටත් වඩා වැඩි මුදලකට ඒගොල්ලෝ විකුණාට මේ කොන්තරත් කරුවන්ට දුන්නා. දැන් එතුමන්ලාගේ ආණ්ඩු විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියනවා මේක නවතින්න ප්‍රධාන හේතුවක් වුණේ අපේම මිනිස්සුන්ගේ වැරද්ද. මොකද එතුමන්ලගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීතුමෙක් ඉන්න සමාගමකට දුන්න කොටස හැදුවේ නැහැ. එතකොට මේ වැරදි කළමනාකරණය ඊළඟට එතුමා කියනවා මේ පාතාලයේ මත්ද්‍රව්‍ය ගැන. දැන් මං අහන්නේ යහපාලන ආණ්ඩුව කාලේ මේ රටේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තද? පාතාලයේ මර්ධනය කරන්න කටයුතු කරාද? බන්ධනාගාර බස් එකට වෙඩි තියලා ඒ කණ්ඩායම විනාශ ජීවිතක්ෂයට පත් කරන්න තරම් පාතාලය ඒ කාලේ ශක්තිමත් වෙලා තිබුණා. එතකොට මේ පාතාලය කියන එක කවුද හැදුවේ? දැන් අපි දන්නවා පාතාලය කවුද හැදුවේ? පාතාල හැදුවේ තමුන්නාන්සේලාගේ ඉස්සර හිටපු පාර්ශවය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙනකොට ගෝනවල සුනිල්ට සාමුදාන විනිශ්චයකාරකමක් දුන්නේ ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂ නායකයෝ. කවුද හැදුවේ පාතාලය? එතකොට ඒ පාතාලයේ තෙල් පාතාලේ ඉන්න දකුණේ අයද වෙන කොහරකම් කරගත්ත මිනිස්සු තමයි අරගෙන ආවේ. එක්සත් ජාතික පක්ෂ සොත්තුපාලි කියන පාතාලේ නායකයා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඔබතුමාලගේ ඔය යහපාලන ආණ්ඩු කාලේ ඔය කණ්ඩායම තමයි නියෝජනය කරේ. ඒ හින්දා තමුන්නාන්සේලාට කොහෙත්ම අයිතියක් නැහැ පාතාලයක් ගැන කතා කරන්න, මත්ද්‍රව්‍ය ගැන කතා කරන්න. මොකද ඔබතුමාලා ඒකට උදව් කරපු අය. ඔබතුමාලා තමයි මේ පාතාලය නිර්මාණය කරන්නේ. ඒකේ පීතෘව දැන් එකක් කියන්න බෑ උදව් කරපු තැනක් කියන්නේ මත්ද්‍රව්‍ය වල. දැන් ඔබතුමාලා පාතාලේ මර්ධනය කරේ නැහනේ. එහෙමනම් අර බස් එකේ තීරකාරියොත් අරගෙන යනකොට වෙඩි තියනකම් බලන්න හිටියේ. දැන් ඔබතුමාලගේ කාලේ පාතාලේ මර්ධනය කරපු එකක් කියන්නකො මට. දැන් පාතාලේ කොහෙද ඉන්නේ? මත්ද්‍රව්‍ය නැවත අපේට කියන්න. දැන් පාතාලේ කොහෙද ඉන්නේ? පාතාලේ ඉන්නේ තමුන්නාන්සේලා ගෙවල් වල. අපේ ගෙවල් වල. ඉතින් මේ වැඩේ කරේ. දැන් ඉතින් මේක හොඳට අපි තේරුම් ගන්න ඕනේ මේ පාර්ශ්ව දෙක
විපක්ෂයට ආපුවම එක මතයක් දරන්නයි ආණ්ඩු පක්ෂයට ආපුවම එක මතයක් දරන්නයි දරමින් අපිට මඩ ප්‍රහාරය එල්ල කරනවා. හැබැයි පැහැදිලිවම මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන්න සාධක වෙච්ච පිරිස, පාතාලයේ වර්ධනය වෙන්න සාධක වෙච්ච පිරිස. එතකොට විදේශ විනිමය මේ රටට ගේන්න නිවැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නොකරපු පිරිස. නිසා අපිට වගකීමක් තියෙනවා මේ රජය මේ සියල ගැටලු වලට විසඳුම් හොයාගෙන අපි ඉස්සරහට අරගෙන යන වැඩපිළිවෙලක් මේ මහ පොළොව තුළ ක්‍රියාත්මක කරමින් පවතින්නේ. විපක්ෂයේ ඔවුන් සුපුරුදු විදිහට වෛරයේ ඊර්ෂ්‍යාව වපුරමින් බොරුව සමාජගත කරමින් මේ ක්‍රියාකාරකම කරනවා. ඒක ඔවුන්ගේ ස්වභාවය. ස්තුතියි ඔබතුමන්ට හෙක්ටර් පහ මන්ත්‍රතුමනි විශේෂයෙන්ම එතුමන් ප්‍රකාශ කරපු විශේෂම කාරණයක් තමයි දැන් රටේ ණයකන්ද ගොඩ ගැහෙන්න විශේෂයෙන්ම පහුගිය යහපාලන රාජ්‍ය සමයත් ලොකු රුකුලක් දුන්නා. ඒ දවස්වල කරපු වැරදි මූල්‍ය කළමනාකරණයත් එක්ක තමයි මේ මතුවලා තියෙන අර්බුදයේ මුල පටන් ගන්න කියලා. ප්‍රියා ලෝක 2019 මේ බලයට එනකොට වේදිකාවේ කියන්න තිබුණානේ. වේදිකාවේ කිව්වේ කොහොමද දන්නවද? අර මොන විදිහද වෙනස් කරනවා කියලා කිව්වේ? හරිද? අලුත් වෙනසක් ගැන කිව්වනේ. කොහොමද කතන්දර කිව්වේ? එදා කොහොමද දැන් වර්තමාන ජනාධිපතිතුමා කතා පැවැත්වුවේ කොහොමද? එතුමාට තිර දෙකක් දෙපැත්තෙන් තියලා කොහොමද කතා ටික පැවැත්වුවේ? හරිද? මිනිස්සු දැනන් හිටියේ නෑනේ මේ කියන්නේ පට්ටපල් බොරු කියලා. හරිද? ඒ කියපු කතා එකක්වත් සිද්ධ වුණාද මහ පොළොවේ දැන්? සිද්ධ වුණාද දැන් වර්තමාන? සිද්ධ වෙලා නැහැ. සිද්ධ වෙලා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මේ රටේ ආරක්ෂාව ඉතින් මම කියන්නේ කොහෙද ආරක්ෂාව තියෙන්නේ? කොහෙද ආරක්ෂාව තියෙන්නේ කියන්නේ? දැන් බලන්නකෝ මේ බල්ලෝ වගේ මිනිස්සු මරණ හැටි. නෑනේ බෝම්බ කොහෙද ආරක්ෂාව කියන්නේ? තමන්නාසලගේ පාස්තු ප්‍රහාරය ගැන තාම මේ ඒ විතරක් ඕනේ නෑ අර චමුදිත අර මාධ්‍යවේදියාට අසූචි ගහපේකාව අල්ලගන්න බෑනේ තාම. කොහෙද මේ ජාතික ආරක්ෂාව ගැන බොරු කයිවාරු ගහන්නේ? අල්ලන්න කියන්නකෝ මාස කීයද? ඉතින් කොහෙද පාස්කු පාරේ අල්ලන්නේ? මේ අසූචි ගාපු මිනිස්සුව අල්ලගන්න විදියක් නැහැ තාම. මොනවද මේ කතා කරන්නේ? අර කැමරා ඔක්කොම වල මේ අපි CCTV කැමරා වල දකින්නකොට දකින්නවා මේ පුද්ගලයා රූපේ තමුන්නාසලා ඇල්ලුවද? නෑ ඒක තමයි. ඇල්ලුවද මොනවද කරේ අධිකරණේ? මොනවද අධිකරණේ කරේ? සිංගප්පූරේ හරියන්නේ. තමුන්නාසලා අල්ලන්න එපා. හිටපු අගමැතිතුමා ඕන වෙලාවක ගෙන්න ගන්න පුළුවන් කියලා. සමාවෙන් අපි ප්‍රශ්නයක් තමුන්නාසලාගේ විරුවෙක්නේ ආවේ කොන්දපන තියාගෙන. විරුව අල්ලන්න එපා. අනිත්තුන්ට ඇඟිල්ල දික් කරනවා නම් අනිත්තුන්ට බෑ කියනවා නම් ගෙන ඉතින් අල්ලයි ටික රෑවෙයි. අල්ලයි නිකන් බොරු කතන්දර කියන්නේ. අල්ලන කතා කියන්න එපා. අල්ලනේම අපි දන්නවා කොයි රැට අල්ලනේවා. හැබැයි මිනිස්සු ඔය කියන කට්ටිය අල්ලන්න හම්බෙන්නේ නැහැ. මතක තියාගන්න. දැන් නිකන් මේ කතන්දර ඇතුලේ සිද්ධ වෙන්නේ වෙන කතන්දර. නිකන් මේ බොරුවට මෙතන ඇවිල්ලා කතා කියන්න එපා. මේ දැන් ඔය අපනයනය කරනවා. දැන් අපේ ඇත්තටම එක්ස්පෝර්ට් කරන කණ්ඩායම් ඉන්නවනේ අපේ. දැන් ගිය ටිකේම එක්ස්පෝර්ට් කරන කණ්ඩායම් කරේ ඒගොල්ලන්ගේ මුදල් ටික එක්ස්පෝර්ට් කරලා ආපුවම ඒගොල්ලෝ තමයි ඉම්පෝර්ට් කරෙත්. මොකද අර ඉම්පෝර්ට් කරන් දැන් කිව්ව කර්මාන්තශාලාවක් තියෙන ඒ අයට යම්කිසි අමතර කොටස් ගන්න ඕන නම් ඒ කර්මාන්තශාලාවේ නිෂ්පාදනයේට ඒගොල්ලන්ට එක බැංකුවකින්වත් එක ඩොලරයක්වත් ගන්න බැරුව තිබුණා. ඒගොල්ලන් LC එක ඕපන් කරා. හැබැයි අර එක්ස්පෝර්ට් කරපු කම්පැනිවම තමයි ඒගොල්ලෝ තමයි මේ ඉම්පෝර්ට් කරේ. එහෙම නැත්නම් මේ ආනයනය කරගෙන ගෙන්නුවේ ලංකාවට. ඒකවත් මේගොල්ලන්ට යම් විදිහක සැලසුම් සහගතව ඒ මුදල් ටික අරගෙන ඒකට රුපියල් ගෙවලා අවශ්‍ය කරන වැඩපිළිවෙල හදාගන්න බැරුව ගියා. ඒ ව්‍යාපාරිකයෝ යම් ආකාරයකින් ඒ වැඩපිළිවෙල හොඳට කතා කරන වෙන කතාවක්. හැබැයි ඒකවත් වැඩපිළිවෙල තිබුණ නැත්නම් ඒක කර්මාන්ත ශාලාවක්වත් දුවන්නේ නැහැ. සියල්ල අර සීනෝර් කියලා ආයතනයක් තියෙනවා දැල් නිපදවන. පඩි දීලත් නැහැ, දැල් හදන්නෙත් නැහැ, දැල් වලට කරන අමුද්‍රව්‍ය ගෙනල්ලත් නැහැ, කිසි දෙයක් ගෙනල්ලා නැහැ. ඒ නිසා මේ රටේ නිෂ්පාදන ටික සිද්ධ වෙන්නේ නැහැ. රුපියල් 1500ට 3500ට තිබිච්ච පොහොර මිටිය අද රුපියල් 25000ට 30000ට අරගන්නේ. එතකොට ගොවියා කොහොමද ගොවිතැන කරන්නේ? අද දීවරයට තමුන්ගේ බෝට්ටු එන්ජින් එක හදාගන්න විදියක් නැහැ. එන්ජින් එක ගන්න විදියක් නැහැ, බෝට්ටුව ගන්න විදියක් නැහැ. ඒ අය සම්පූර්ණයෙන්ම අනාථ වෙලා මාළු ටික අල්ලන් ඇවිල්ලා ඒ මාළු ටික වික්කට ඒගොල්ලන්ගේ වියදමට සරලන්නේ නැහැ ඒ ආදායම්. එතකොට එතන දීවරයත් ඇట్లా නම් ගොවියත් ඇట్లా නම් සාමාන්‍ය කම්කරුවට ගිය ටිකේ සිමෙන්ති ටිකක් නැතුව අර අපි පටන් ගත්ත සිමෙන්ති කර්මාන්ත ශාලාව නැතුව ගියා නම් දැන් අලුතෙන් මේගොල්ලෝ ගිහිල්ලා මහා අර අනුන්ගේ ළමයින්ට උපැන්න දෙන වගේ ගිහිල්ලා විවෘත කරුව සිමෙන්ති කර්මාන්ත ශාලාව අපි හැදුවේ පටන් ගත්තා.
එතකොට ඒක නොතිබෙන්න දැන් සිමෙන්ති ටිකක් නෑ. අර සිමෙන්ති ටික නැතුව මේ කම්කරුවගේ ඉඳලා ඒ අයට වෙච්ච ප්‍රශ්න ටික. මම කියන්නේ මේවට යම් විදිහක සැලසුම් ඕන. දැන් මෙතුමා කිව්වා වගේ අපි ණය කළමනාකරණය කරන අපිට ණය ගන්න පුළුවන්. අපි මේ කෙටි කාලේ ණය ගන්න ඕනේ නෑ. මේ ආණ්ඩුව විශ්වාස කරනවා නම් විදේශ රටවල් ටික ඒ අයගේ මිත්‍රශීලීභාවය සහ මෙහි රටේ මිනිස්සු ටික අවංකයි, ආණ්ඩුව අවංකයි, ඒ ගැන පැහැදීමක් තිබුණා නම් ඒ රටවල් පැහැදිලිව අපිට ණය දෙන වැඩසටහන් තියෙනවා. හැබැයි කෝ ඒ වැඩේ? කෝ IMF එකෙන් හරි කොමකින් හරි ගන්න තියෙන වැඩසටහන හදන්නේ නැත්තේ ඇයි? ඇයි මේගොල්ලෝ හදන්නේ නැත්තේ? 64ක් 70ක් රාජපක්ෂ පවුල අයට තමයි සල්ලි ටික වෙන් වෙන්නේ අයවැයෙන්. ඒක තමයි රටේ තත්ත්වය. හැබැයි වෙන කෙනෙක් නෑ මේකේ වැඩ කටයුතු කරන්න. එතකොට මං කියන්නේ මේ පවුලක් මේක කරාට කමක් නෑ. රට හොඳට කරනවා නම් රටේ මිනිස්සුන්ට කන්න බොන්න අඳින්න දීලා රටේ මිනිස්සු ජීවත් කරනවා. අපි මේ කතා කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික. අපේ පෞද්ගලික ප්‍රශ්න නෙමෙයි. අපිට මේ පෞද්ගලිකව කායකවත් අහන්න නෑ. හැබැයි රටේ මිනිස්සු ජීවත් කරන්න බැරි නම් ඒ ආණ්ඩුවේ ඉඳගෙන ඉන්න අයිතියකුත් නෑ. ඒ ආණ්ඩුවේ තවදුරටත් ඉඳගෙන මේ රට විනාශ කරන්න දෙන්නත් බෑ. ඒ නිසා කරුණා කරලා බැරි නම් මේක දාලා යන්න ඕනේ. මේකේ තියෙනවා ඔක්කොම කාගෙන බීගෙන සූරගෙන තමුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය කරනවා නම් ජනතාවට හෙන ගහිලා ගියාදෙන් කියලා රට කොතෙන්ටද කියන්නේ? ඒ නිසා මේ රට නිවැරදි මගක ගෙනියන වැඩසටහනක් හදන්න පුළුවන් නම් අන්න කතා කරන්න පුළුවන්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහොට්ටුවේ ආණ්ඩුව දැන ගැස්සුවා. ජනාධිපතිතුමා ගාවට ගිහිල්ලා යෝජනා ටික දාපු ගමන් සියලු දෙයට කැමති වුණා. ඇයි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එළියේ කෑ ගැහුවේ 3-4 පාරයි. කෑ ගහපු ගමන් දැන ගැහුවා. දැන ගහලා අද ඒ වැඩ ටික මේ වැඩ ටික කමක් නෑ. ඒකෙන් හරි රටට වැඩක් වෙනවා නම් අපි විශ්වාස කරනවා ඒක හොඳයි කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව දැනගස්සපු එක සම්බන්ධව අපි සතුටු වෙනවා. හෙට දිනේදී අඩු ගානේ ඔය සියලු දේ සැර බැහැලා මිනිසුන්ට වැඩ කරන වැඩ පිළිවෙලක් අඩු ගානේ ඒ අයවත් වාඩි වෙලා සිද්ධ කරයි කියන ඔබ බුදුන්ගේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. බුදුන්ට අවස්ථාව තියෙනවා. ඔව්. මෙතුමා මතක් කරා අපේ එක්ට අප්‍රමාණතුමා මතක් කරා මේ IMF පිළිබඳව. ඇත්තට දැන් අපි ඒක වැදගත් ප්‍රශ්නයක්. අපි IMF යනවාද? වැඩිපුර ප්‍රශ්න ඇහුවා. ඒ නිසා මමත් අහනවා. රුපියල පා කරනවද? අන්නමවත්. එතකොට ප්ලග් එක ගලවනවද? දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවද? තමුන්නාසලා හිටපු නායකතුමා හරි වික්‍රමසිංහ මැතිතුමා කියනවා IMF යන්න කියලා. එතකොට දැන් අපිට කොහෙන් හරි දැන් ඩොලර් හිගයක් තියෙනවානේ. එතකොට තමුන්නාසලා කියන අර බඩු හිගයි මේ බඩු හිගයි රටේ පෝලිං කන්න නැහැ හාල් හිගයි. එතකොට දැන් මේවා අපි IMF එකෙන් හරි අරන් මේක මිනිස්සුන්ට ගෙනල්ලා දුන්න නැත්නම් එතන කෑ ගහනවා මේමයි කියලා. එතකොට තමුන්නාසලා විපක්ෂයේ ඉඳලා චෝදනා එල්ල කරනවා. ඒක හරි ලේසි. ප්‍රශ්නත් ඉදිරිපත් කරනවා. හැබැයි තමුන්නාසලාට උත්තර නැහැ. උත්තර තියෙනවා නම් මට කියන්න විදේශ විනිමයේ හිගේ මග හරින්ද පුළුවන් උත්තරයක් කියන්න ඕගොල්ලන්ට. තමුන්නාසලා කියන්න හරි. මට දෙන්න වෙලාව. හරිනේ. දැන් විදේශ රැකියා කරන කණ්ඩායම් මතක තියාගන්න. දැන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, එංගලන්තේ ඉන්නවා අපේ එක්කෙනා ඩොලර් ලක්ෂ 2 පඩිය ගන්නා ඉන්නවා. මතක තියාගන්න 7-5ක් එවන්න ලංකාවට මේ ටිකේ. 7-5ක් ලංකාවට එවන්නේ. හැබැයි තමුන්නාන්සලගේ කාට හරි මොලේ තිබුණාද ඒ සල්ලි ටික ලංකාවට ගන්න වැඩපිළිවෙලක් හදන්න? අපි කියන්නේ ඒකයි. අපි හිටියානම් ඒ සල්ලි ටික ඔක්කොම අපි ලංකාවට ගන්නවා. ඒකට වැඩසටහනක් තියෙනවා. නෑ මගෙන් අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ. මෙතන වෙලාවද? අපි ගාව තියෙනවා එහෙම සිස්ටම් එකක්. හරිද? අපි දන්නවා ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද කියලා. ඒකට වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා. තෙල් ටික සහනාධාරය යටතේ ලංකාවට ගේන වැඩපිළිවෙල අපි ළඟ තියෙනවා. අපි ඒකට සූදානමින් ඉන්නවා. තමුන්නාසලට වැඩ බැරි වුණාට අපිට වැඩ පුළුවන්. ඒ නිසා අපි තමුන්නාස දීලා බලන්නකො බාන්න. හරි. ස්තුතියි බුදුන්ට අපි තමුන්නාසලට බැහැ කියලා පිළිගන්න දීලා බලන්න. තමුන්නාසලට ජනතාව දුන්නනේ. එතකොට අපි හොඳ ආකාරවම දන්නවා මේ හටවිරුව කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් කොයිත් වසකට නැති කාලේ ගහයි. රටවිරුව කියන්නේ අපි ගල්කොළ උත්තර ගල් කරනවා. සාමාන්‍ය රට හොඳ තත්ත්වෙන් තියෙනකොට 2,50,000ක් ගියා. සාමාන්‍යයෙන් ලංකාවෙන් 2,50,000 වසරකට රට ගියා.
දැන් ඒක මොකද වෙලා තියෙන්නේ? පහුගිය කොවිඩ් වසංගතයත් එක්ක ඒ විදේශවලට යන ගාණ අඩු වුණා. දැන් තමුන්නාන්සලා කිව්වා ඒ රට තියෙන ගුරුවන්ගේ සල්ලි නැත්තම් ඒ දෙවියන්ගේ සල්ලි පළවෙනි මාස පහේ වැඩි වෙන්නේ කොහමද? මේ ගෙන්න ගන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඒ ගෙන්න ගන්න තමයි මේ ක්‍රම සහ විදි හදාගෙන යන්නේ. පොඩ්ඩක් ඉන්න. කලබල වෙන්න එපා. එතකොට දැන් ඒ රට මිනිස්සු 2,50,000ක් ගිය රටේ දැන් මේ වෙනකොට ඒක 5,000ට විතර අඩු වුණා. ඒක රජේ වරදක් නෙවෙයි. තමුන්නාන්සලා හිටියත් එකයි වෙන කවුරු හිටියත් එකයි. එතකොට දැන් ක්‍රමක්‍රමයෙන් රට හිට පොඩක් ක්‍රමක්‍රමයෙන් මගේ කාලය ගන්න එපා. මේක අහන්න ඔය විදේශ නියුක්තිකාරයන්සේ ලියාපදිංචි සංඛ්‍යාලේඛනයක් කියන්නේ ඔය ලියාපදිංචියකට වඩා විශාල වශයෙන් ඔය එක්කෙනෙක් ගන්න පඩිය වගේ 10 ගුණයක් 15 ගුණයක් පඩි ගන්න කණ්ඩායම් ඉන්නවා ඒ පිටරටවල ලංකාවට සල්ලි වෙන. අපි හොඳ සංඛ්‍යාලේඛන උතන නැහැ. වෙනත් මාර්ග වලින් රට ගියා ඉන්නවා. දැන් ඒ සල්ලි එක්කහු කරගන්න තමයි මේ ක්‍රමසාවිදි. ඒක එක දවසින් දෙකකින් බෑ. මොකද්ද ක්‍රමයක් කියන්නේ දැන් සල්ලි එකතු කරගන්න? දැන් ඒක තමයි දැන් අපේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා දැන් ඒ කට්ටිය මේ ගහන අඩුයි කියන ප්‍රශ්නේ තිබ්බේ. ඩොලරයට ගෙවන මුදල ලංකාවේ අඩුයි. දැන් යම් තැනකට ගෙනාව යම් තැනකට. ඔතුමා හිතුවා 230ක් කරාට පස්සේ වයි කියලා. ඒ වුණා. ඒුණා කියන්නේ 100ක් වෙන්න බෑ. හරි අපිට මේක මින්නකො 100 හොඳ ප්‍රශ්නයක් අහන්න. දැන් 230ක් කරා. දැන් එළිය කී ඩොලර එක? 250යි. 250යි? වැඩි. 250ට ගනි. ඊයේ අද බැලුවා 245යි 50යි තමයි තිබ්බේ. දැන් 250යි. අන්සලා හෙට උදේ බලන්න කීයද කියලා. හෙට උදේ බලන්න අනිද්දා බලන්න කියන ප්‍රශ්නේ නෙවෙයි. 270ට යයි. රටට 270ට ගියාම 230යි. සංචාරක ව්‍යාපාරය. මේක අහන්න. සංචාරක ව්‍යාපාරය. අපේ රටට කොච්චර ආදායම ගෙනව. දැන් බලන්න එක කාමරයක් අපිට කුලියට ගන්න දෙනවා කියලා. ඒ තරම් බුකින්. දැන් මම මේ ඉතින් මගේ පුජ්‍යලික සංචාරයක් ගියා ඩුබායි. මම මේ ඇත්ත කතා කරන්නේ. එහි ගියන් පස්සේ මම දැක්කා හොයලා බැලුවා දවසකට ලක්ෂයක් සංචාරකයෝ රටට එනවා. සල්ලිකාරයෝ. ඒක ඩොලර් කොච්චරක ආදායමක් ඒ කොවිඩ් ASCII ඒ සංචාරක ව්‍යාපාරේ කොතෙන්ද අරන් ගිහලා තියෙනවද? ඔබතුමා පොඩ්ඩයින ඔබතුමා නිවාඩුවක් ගත කරන්න ගියාම මේක දැක්කේ? නෑ මම නිවාඩුවක් ගත කරන්න ගියා නෙවෙයි. මම පුජ්‍යලික සංචාරයක් මගේ යාළුවෙක් එක්ක ගිය වෙලාවේ මම මේ ඇත්ත කතා කරා. රජේසල්ලි නෙවෙයිනේ. එතකොට මම දැක්කා ලක්ෂයකට. ඒ තොරතුරු හොයලා බලන ලක්ෂයක් එනවා දවසකට. ඒනොට අපේ කීයද එන්නේ? දැනට මන් දන්න විදිහට 5000ක් විතර තමයි. දැන් මේක අපි වැඩි කරගන්න එපායි. එහෙම වුණොත් නේ අර ඩොලර් පුළුවන් තරම් ලංකාවට එන්නේ. එතකොට මම දැන් නිකන් මට බාධා කරපු නිසා මම අහනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න ගත්ත වැඩසටහනක් කියන්න බෑ. හරි. සංචාරක ව්‍යාපාරය කාලේ අවසන් දාගෙන අපි අවසන් වෙනසක් රාශියක් කරන් තියෙනවා. එකින් එක අපි කියන්න. එතකොට දැන් බලන්න සංචාරක ව්‍යාපාරයේ දැන් මෙහි PCR එකක් කරන් සාමාන්‍ය රුපියල් 6000 නෑ මම කියන්නේ රන්සාංච රුපියල් 6000යි 6500යි. දැන් එහෙ PCR එකක් කරන්න ගිහපම රුපියල් 15000යි. ඒකට බලන්න මේ රටවල් වල ආදායම කොච්චරද? ඒ ආදායම් තියෙන හැටි දැන් අවසන් කාට අවසන් වැඩි වෙලාවක් ලබා දීලා තියෙනවා. අපේ රටට මේ ඒ තුලින් අපේ රටේ ජනතාවට අපි සියලුම දේවල් අර කොවිඩ් ප්‍රසංගතේ අපේ ජනාධිපතිතුමා කොවිඩ් පාලනය කරා වගේ සහන රසක් දීලා තිනවා. ඉතින් සල්ලි තියෙන රටවලවත් දීලා නැති සහන මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් එතුමා පියවරල් රාශියක් කරන් තියෙනවා. ඒක ගැන කවුරුක්වත් අද කතා කරන්නේ නැහැ. ඒ නිසා තමයි අධිකාරී ජනාධිපතිතුමාගේ මේ කොවිඩ් පාලනය කිරීම පිළිබඳව දැන් බලන්න 155ට ගහලා තියෙනවා මේ ඉන්ජෙක්ෂන් තුනම. එතකොට රටේ සෞඛ්‍ය ගැන එතුමා හිතවුවා. ඒ හින්දා ඒ මිනිස්සු ජීවත් කරන්න ඕන කියන කාරණා මුල් කරගෙන ඒකට එතුමා තන දුන ඉතින් මේවා නරක වැඩ කියලා හිතන්නේ. ඒ නිසා තමයි අධිකාරී ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල නිසා තමයි ලෝකේ අපිට තුන්වෙනි රැන්ඩ අපිට එන්න පුළුවන් වෙන්නේ. සුදු ඔබතුමාට නන්දියාසිස මැතිතුමනි ඔබතුමාගේ අවස්ථාව තුන්වෙනිවට එවෙන්නේ. ප්‍රියාල් මොකක් හරි ආණ්ඩුවේ පැත්තෙන් කරුණු කියනකොට මේකිනෙකට පරස්පර කතා කියලා හරියන්නේ නැහැ ජනතාවට. කොවිඩ් ගැන කියනකොට කියනවා අපි තමයි හොඳටම කරේ. අපි තමයි තුන්වෙනියට ආවේ. සිංගප්පූරුව කරපු ගැන කතා කරනවා, ඕස්ට්‍රේලියාව කරපු ගැන කතා කරනවා. අපි කරපු විදිහ කතා කරන්නේ නැහැ. ඒ පැත්ත කියනකොට කොවිඩ් අපි තමයි හොඳටම කරේ. දැන් විදේශගත මේ ප්‍රේෂණ අඩු වෙනකොට නැත්තම් ගත්තොත් ලංකාවේ ආර්ථිකය වර්ධනය කරන්න බැරුව ඒතකොට කොවිඩ්. හරිද? ඊළඟට මේ ලෝකෙම අපේ ප්‍රශ්නේ කියලා මේ ලංකාවේ ජනතාව මුලා කරන්න හදනවනේ. මම ඔබට කියන්නම්. පාකිස්තාන අගමැතිවරයා ඉම්රාන් ඛාන්
මාර්තු 2 වෙනිදා නිකුත් කරපු ට්විටර් පණිවිඩය. හරිද? FBR කියලා කියන්නේ ඒගොල්ලන්ගේ Federal Board of Revenue has successfully knocked down February revenue target of rupees 441 billion, posting robust growth of 28.5% and up to the month growth of over 30%. හරිද? කියන්නේ මේක වැඩි කරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ ආදායම. කරන්න හදන්නේ මොකද්ද? එයා කියනවා මෙහෙම කියනවා because of this performance of FBR we are able to subsidize petrol, diesel and electricity and give relief to our people. මේ කොවිඩ් ඇස්සේ පාකිස්තාන අගමැතිවරයා රෙවෙනියු එක වැඩි කරගෙන කොහොමද සහනාධාර හැටියට ඉන්ධන සහ විදුලිය ජනතාවට දෙන්න කියන එකයි කියන්නේ. එතකොට මේ ලෝකෙම ප්‍රශ්නේ අපිට වැඩිපුර බලපාලා තියෙන අපිට මේ හොඳටම කරගෙන තියෙන. ඊළඟට දැන් මේ ගත්ත මෝඩ තීන්දුව නිසා මට කියන්නකෝ තේ වලට දෙන පොහොර ටික නැති කරපු එකෙන් ඊළඟ අවුරුද්දේ තේ ආදායම කොච්චර අඩු වෙනවද කියලා. දැනටම තේ අපනයනකරුවන්ගේ සංගමය කියනවා පහුගිය මාස 3 පමණක් තේ නිෂ්පාදනය 20%න් අඩු වෙලා. ඇත්ත. අපේ දිස්ත්‍රික්කවල කිලෝ 100ක් දළු කඩ උතෙන් වල කිලෝ 40 එන්නේ. හරිද? එතකොට මේ ප්‍රියාල ඔබ ගිහිල්ලා බැලුවොත් ඒ වෙයි තේ කර්මාන්තයත් එක්ක මේ තේ දළු කඩන අය වෙන්නේ නෙවෙයි. පොට්ට එක හදන අය, පැල නිෂ්පාදනය කරන අය, තවාන් දාන අය, ඒවා ප්‍රවාහනය කරන අය, දළු කඩන අය, හරිද? ඒවෙන් වල් නෙලන අය, කර්මාන්තශාලා වැඩ කරන අය මේ සමස්ත පද්ධතියක්. එතකොට රුපියල් 1500 1600 ගත්ත තේ පොහොර ටික අද රුපියල් 8500ට හොයාගන්න බැරි නම් කොහොමද තේ කර්මාන්ත දියුණු කරන්නේ? ඩොලර් මිලියන 1300 1500 තේ කර්මාන්තෙන් අපි ගෙනාවා. එදා සාමාන්‍යයෙන් දළු කිලෝ 15ක් 16ක් කැඩුවා නම් පෝර එකේ ගාන අතට හම්බ වෙනවා. අද කිලෝ 80ක් 90ක් කඩන්න ඕනේ මේ පෝර ටිකේ ගාන හොයාගන්න. පුළුවන්ද? එහෙම ඒ කියන්නේ මේ ඩොලර් මිලියන 260යි පොහොර ගේන්න 2021 අවුරුද්දේ නැත්නම් 20 අවුරුද්දේ මේ දන් 20 අවුරුද්දේ. එහෙම තමයි තීන්දුවක් ගත්තේ මේවා මොකක් අසලකන්නේ නැතුව මේ පොර නවත්තන කියලා එකපාරට එක කන්නේ. හරිද? මට කියන්නකෝ ඔය තමුන්නාන්සලා උපදෙස් දීපු වෛද්‍ය විශේෂඥයන්ගෙන් හරි අහලා ලංකාවේ වග්ගොර රෝගයට සහ පිළිකා රෝගවලට රසායනික පොහොරවල මෙන්න මේ සම්බන්ධ තියෙනවා කියලා ඔප්පු කරපු වාර්තාව මට කියන්න පුළුවන් නේද? දැන් ඔය කියපු කට්ටියගේ. හරිද? මේකේ ආර්ථික බලපෑම් කවුරුත් සැලකුවේ නැද්ද? අපේ සුළු අපනයන බෝගල මොකද වෙන්නේ තේවට මොකද වෙන්නේ කියලා හිතුවේ නැද්ද? මේකනේ ආණ්ඩුවක් තියෙන්නේ. දැන් එනකොට ආවේ කොහොමද? වියත් මගෙන් කියලානේ. දැන් මට කියන්න මෙච්චර ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආර්ථිකය හදන්න කියලා කමිටුවක් දැම්මනේ මෙතුමත් කිව්වේ. කවුද වියත් මගෙන් ඉන්නේ? ඕක ඉන්නවනේ දැන් ආර්ථික විශේෂඥයෝ ඔය වියත් මගෙන් පාර්ලිමේන්තුවට ආපු. අර කවුද මහාචාර්ය කවුද ඉන්නව බණ්ඩාර කවුද කෙනෙක් ඉන්නව නේද? ඔය ආර්ථික විද්‍යා දේශකයෝ ඉන්නව. මට කියන්නකෝ ජොන්සන් ප්‍රාන්ත ඇමතුමා දැන් මේ මොන වියත් මගෙන්ද කියලා. මහින්දානන්ද මොන වියත් මගෙන්ද කියලා. එතනත් ඉන්නේ බැසිල් රාජපක්ෂ ඉන්නවා මහින්ද රාජපක්ෂ ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නවා. එතනත් ඉන්නේ දේශපාලඥයෝ මම හිතන්නේ ඒ තුනයි බන්දුල ගුණවර්ධනයි ජොන්ස්ටන් වෙන්නේ. මහින්දානන්දයි හයක් නැත්තම් හයක් නැත්තම් හතක්. ඉතින් බලන්නකෝ දැන් මේ රටේ ආර්ථිකයේ මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දි ඒගොල්ලන්ගේ කණ්ඩායම අතරින් ඉඳදී වියත්මකින් ආපු ආර්ථික විශේෂඥයෝ කවුද පාවිච්චි කරලා තියෙන්නේ? ඊළඟට කනගාටු වෙන අතරම අර මිල්කෝ එකේ මොකක් හරි වැඩක් කරගෙන ආව සභාපතිවරයා තමුන්නාන්සේගේ මේ ආයතනයක් මිල්කෝ එකේ සභාපතිවරයා ඉංජිනේරුවෙක් තරුණයෙක් අයින් කරානේ. මොකක්වත් හේතුවක් නැතුව. අයින් කළා දැම්මා. ඉතින් මෙහෙමනේ දැන් මේ අය හරහා තමයි ඡන්දගෙන ආවේ. අද ඒගොල්ලෝ සලකන හැටි මේකම තමයි කොවිඩ් වලත් උනේ. සුදර්ශන ප්‍රාන්ත පොල්ලේ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් හරි මහාචාර්ය තිස්විතාරගෙන් හරි වැඩ ගත්තේ නැහැ කොවිඩ් වල. හරිද? වැඩ ගත්තේ නැහැ. තමන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන රට පාලනය කරන්න බෑ. අඩු තරමේ කොමන් සෙන්ස් එකක් තියෙන්න ඕන රටේ මොකද්ද වෙන්නේ කියලා. එහෙම නැත්නම් උන් රට පාලනය කරන්නේ. මං කියන්නේ මේ ජනාධිපතිවරු අගමැතිවරු ආණ්ඩු ගන්න තීන්දුව ඒගොල්ලන්ගේ ජීවිතවලට බලපානවා විතරක් නම් ප්‍රශ්නයක් නැහැ. මේ අපේ ජනතාවගේ ජීවිත මතින් දුවන්නේ. ජීවිත මතින් දුවන්නේ. ඔබ දැක්කනම් එහෙම ඒක අර තාත්තා කෙනෙක් සිය දිනසා ගන්න දරුවන්ට කන්න දෙන විදියක් නැතුව. හරිද? සාගතයක් කියලා වචනෙන් කිව්වත් නැතත් ආහාර ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලෝක ආහාර සංවිධානය කියනවා ලංකාවේ මිනිස්සු දැන් පෝෂ්‍යදායී ආහාර හොයනවා වෙනුවට මිල අඩු ආහාර හොයන්න පටන් ගන්න තියෙනවා. තව අවුරුදු කීපයක් යනකොට එනවා ආහාරවල මේ ශරීරයේ පෝෂක ගුණ සම්බන්ධ ප්‍රශ්නයක්. හරිද? මම අවසන් කරන්නම් මතක තියාගන්න මේ සිමෙන්ති ප්‍රශ්නෙට, තෙල් ප්‍රශ්නෙට, විදුලි ප්‍රශ්නෙට වඩා ගෑස් ප්‍රශ්නෙට වඩා බරපතලයි ඖෂධ ප්‍රශ්නය. හරිද? අද මේක යන්තම් යට ගිහිල්ලා තියෙන්නේ අපේ රටේ මේ විවෘත වෙළඳපොළ ඇතුලේ
එක ඖෂධයකට ආදේශ ගොඩක් තියෙනවා. ෆාමසි එකේ එකක් ඉල්ලුවාම හරිද? ළමා පැන්ඩෝල් ඉල්ලුවාට පස්සේදී මේ ඒ බ්‍රෑන්ඩ් එක නෑ මේවා දෙන්නම් කියලා කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒවත් අඩු වෙලා තියෙනවා. අද වෙනකොට ලංකාවේ ඖෂධ සමාගම් සහ SPC එකත් තමන්ගේ තිබුණු ස්ටොක් නිදාස් කරන එක නැවතුවා. හරිද? ඖෂධ හිඟයෙන් අද මැරෙන්නේ පිළිකා රෝගීන්. මතක තියාගන්න පිළිකා රෝගීන් මැරෙනකොට ගොඩක් අයට ඒක ගාණක් නෑ. නමුත් මේක ඖෂධ ප්‍රශ්න බරපතල වෙනවා. ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ ලංකාවට එනවා. මේව වැඩිමිට විකිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම කියන්නේ කරුණා කරලා මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ ඩොලර් ප්‍රශ්නයට විසඳුම හොයන්න පුළුවන් විදිහේ ගැඹුරු දැක්මක් සහිතව ආණ්ඩුව කටයුතු කරන. දැන් ආණ්ඩුව දාලානේ තියෙන්නේ. 3 ආණ්ඩුවක් තියෙනවානේ. කාගෙන් හරි උපදෙස් අරගෙන හරි කමක් නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත මෙතනට පත් කරන්න නැතුව කටයුතු කරන්න කියන එක තමයි මම ආණ්ඩුවේ මේලා ඉල්ලන්නේ. ඔබ කැලමෙන දේශපාලනයේ කතාව සුලිය සමග අප සිව්වන සහ අවසන් වටේට ප්‍රවිෂ්ඨ වන්නේ. මේ අවසන් වටය තුළ විනාඩි 2 කාලයක් පමණයි සභිකයෙකුට ලැබෙන්නේ. බාධා කිරීම හරස් ප්‍රශ්න වලින් තොරව. ඒ වගේම අප ගමන් කරන්නේ සාමාන්‍යයෙන් ගමන් කරන වටයක් ලෙස නෙමෙයි ආපස්සට. ඒ නිසා සාමාන්‍ය වටවලදී සිව්වන කාතිකයා ලෙස නැත්නම් අදහස් දක්වනා ලෙස අදහස් දක්වූ නලින්ද ජයතිස්ස මැතිතුමනි ඔබතුමන්ට අවස්ථාව ලැබෙන්නේ පළමුව අවසන් විනාඩි 2. ශ්‍රියල් මේක අහගෙන ඉන්න ජනතාවට මම කියන්නේ දැන් රටක් හැටියට ජනතාවක් හැටියට අපි වලකට වැටලා නැතිනේ. ඔබ පෝලිං වල ඉන්නේ මේ තියෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට දැන් මේ කියනවානේ අපි අහවල් ව්‍යාපෘතිය කරා මන්තිරු 4 පාරවල් හැදුවා 6 හැදුවා නෙළුම් කුළුණු හැදුවා ග්‍රවුන්ඩ් එක හැදුවා අරගම හැදුවා මේක හැදුවා කියලා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේවට ගත්ත ණය සහ ඇත්ත වියදම අතර පරතරය කොච්චරද කියලා. මේක තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ. අද ඩොලර් මිලියන 6900ක් අවුරුද්දකට අපි ණය සහ පොලි වාරික හැටියට ගෙවන්නේ මෙවැනි ව්‍යාපෘතිවලට ගත්ත ණය පොලි වාරිකය. අද මේක අපිට දරා ගන්න බෑ. රටේ සංවර්ධනය කියලා කියන්නේ මේ වගේ කොන්ක්‍රීට් පුරවන එක නෙවෙයි. මේගොල්ලෝ ණය ගන්න ලෑස්ති. මේගොල්ලෝ පොලියට වැඩි පොලියට ණය ගන්නවා. ණය අරගෙන ඒකෙන් තමයි මේ කොමිස් ජාවාරම සිද්ධ වෙන්නේ. හොඳම දේ මේ අවුරුදු 7න් 8න් එහා යන්න ඕනේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වෙන සිදුවීම ගැන බලන්න කියලා අපි කියනවා. රුපියල් කෝටි 20000කට හදන්නම් කියලා තියෙන සමාගම. ඒක චීනද ඉන්දියන්ද ලංකාවේද කියන එක වැඩක් නෑ. අපිට වැදගත් වෙන්නේ යම් සමාගමක් කියනවා කෝටි 20000කට ඒගොල්ලෝ හදන්නම් කියලා. හැබැයි ඒ සමාගම තියෙද්දි ඊට වඩා රුපියල් කෝටි 16400ක් වැඩි සමාගමකට දෙනවා. මෙතන තමයි මේ ගසාකෑම සිද්ධ වෙන්නේ. මේක නතර නොකරන තාක් කල් රට ඉස්සරහට යන්න බෑ. මේ දූෂණේ නාස්තිය නවත්තන්න ඕන. අපි ණය දෙන්නේ නැත්තේ ඒකයි. අපිට කවුරුත් ආධාර කරන්නේ නැත්තේ ඒකයි. මම මෙහෙට විදේශ ආයෝජකයෙක් එන්නේ නැත්තේ ආපු ගමන් මේ අල්ලස පගාව ඉල්ල නිසා. ආයෝජක එන්නේ නැහැ. ආයෝජක හැරලා යනවා. ඉතින් මෙහෙම රටක් ඉස්සරහට යන්න බෑ. දැන් මේ අපි කොවිඩ් වසංගතය තුරන් වෙලා යයි. තව වසංගත අනාගතේ ඒවි. නමුත් මතක තියාගන්න කොවිඩ් නෙමෙයි ප්‍රශ්නය. කොවිඩ් වලට වඩා කොමිස් ප්‍රශ්නේ බරපතලයි. ඩොලර් මිලියන 8000ක සංචිතයක් තිබ්බ රටේ ඩොලර් මිලියන 1600 බැස්සේ කොහොමද? ඒ ණය පොලි වාරික ගෙවන්න මේක දාන්න සිද්ධ වුණා. එතකොට ජනතාවට අහන ප්‍රශ්නයක් තියෙනවා මෙච්චර ණයක් අරගෙන මොනවද කරේ කියලා. ඒවයින් රටට ඇත්ත වටිනාකම් දෙන ව්‍යාපෘති කරා නම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. මේකෙදි එකක් රටට නිෂ්පාදන සැලසුම් සහගත ආර්ථිකයක් ඕන. 2 දේශපාලන උඩමට්ටමේ දූෂණය වංචාව නාස්තිය නවත්වපු පාලනයක් ඕන. 3 මම කලින් කිව්වා වගේම නොබැඳ ඉදිරි ප්‍රතිපත්තියක් ඕන. මේ 3 මත පදනම් වෙච්ච පාලනයකට පමණමයි මේ රට මේ උගුලෙන් ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සුදී ඔබතුමන්ට ගුණතිලක රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ගේ අවස්ථාව. දැන් අපේ රටේට වෙලා තියෙන්නේ දැන් රජයක් වෙනස් වෙනකොට අවුරුදු 5න් 5ට හරි 10න් 10ට හරි ඒ ප්‍රතිපත්ති ඊළඟ ආණ්ඩුව අපහම වෙනස් වෙනවා. මේක ලෝකේ බොහෝ රටවල් වල මෙහෙම නැහැ. ජාතික ප්‍රතිපත්තියක් කියලා එකක් තියෙන ඔක්කොම කරුණු කාරණා පිළිබඳව නෙවෙයි. අපි විශේෂයෙන් ගත්තොත් අපේ රටේ හැටියට සෞඛ්‍ය, අධ්‍යාපනය, විදුලිය. දැන් මේ වගේ දේවල් කොයි ආණ්ඩුව ආවත් මේකට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක තමයි මිනිස්සුන්ගේ බලාපොරොත්තු. දැන් ඉතින් ඕක කරන්න දෙන්නේ නැහනේ. ඕකට එක්කෝ විපක්ෂ විරුද්ධ වෙනවා. නැත්තම් ඒ තියෙන ආණ්ඩුවට ඒක කරන්න ජනතාව උසිගන්නනවා. දැන් මේකට මොකද්ද උනේ? දැන් ඇත්තටම ගොවියෝ යම් මගකට කාබනික පොහොරවලට මේ ලං වෙමින් සිටියා. ඒක මොකද කරේ? දේශපාලන වාසිතක්කා ඒ ගොවියෝ උසිගන්නවල ගොවියෝ පාට ඇද දාලා ඒ රජය විනාශ කරන්න ඒ කට්ටිය පිපුරුපත් හැදුවා. නමුත් අද ගොවියන්ට තීරණ තියෙනවා මේ රජය තරම් අන්දන්න විදිහට පහුගිය කාලේ වී කිලෝවක් ගත්තේ රුපියල් 30ට.
දැන් මේක පෙළ 90ට 95ට ගිහලා තියෙනවා. ඉතින් ගොවියට යම් පාඩුවක් වුණ බව අපි පිළිගන්නවා. ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් දැන් ගොවියට ඒ පාඩුවට වඩා රජයේ වීමිල මේ රජය වැඩි කරා. ඒ නිසා ඔය කියන තරම් රජයට ගොවි ජනතාවගේ අප්‍රසාදයක් නැහැ. ක්‍රමක්‍රමයෙන් ඒක හොඳ අතට හැරීගෙන එනවා. හොඳම උදාහරණය තමයි අපි දැක්ක පහුගිය ගොවි ප්‍රදේශයක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එදා ඒ අපි ගියා ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මහජන රැළියට. ඉතින් ආණ්ඩුවට මෙච්චර විරෝධතාවයක් තියෙනවා නම් ඒ රැළියට ආපු දෙනක දිහා බලපුවාම මේ කොහෙන්වත් දෙනක ඇද්දේ නැහනේ. දැන් අපිට ආරංචි දැන් 15 වෙනිදා කොළඹට දෙනක ගේන්න එනවා. ඕක ඉතින් ලංකාව පුරා ඉන්නවන්නේ නැත්තේ නෑනේ. ඒගොල්ලන්ට 52 ලක්ෂයක්ද කොයි ඡන්දේ දුන්නානේ. ඒක මිසු කොළඹ ගෙනලා පුරුවයි. දැන් අපි එහෙම එදා කරේ නෑ. අපි අවසන් කරමු. මේ රටේ ඒ මිනිස්සු විරුද්ධයි කියලා කියනවා නම් తాවකාලිකව පොඩි ප්‍රශ්න ඇති. අපි නැහැ කියන්නේ මේ සියලු දුක් දුම්නස් අවසන් කරලා මේ වසර අවසන් වෙනකොට රට කොතන තියෙන්නේ කියලා විපක්ෂයට බලා ගන්න පුළුවන්. සිද්ධාර්ථ හෙක්ටර් ප්‍රහමිවන්ත දුන්නේ පුදුමට අවස්ථාව. අපේ කතා කරපු ගරු මන්ත්‍රීතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද 15 වෙනිදා අපේ රැළිය සම්බන්ධයෙන් එතුමා නිවේදනයක් නිකුත් කරා. ඇත්තටම අපි 15 වෙනිදා එන්නේ ওই කතාව බේරගන්න තමයි ඔබතුමාලත් එක්ක ආණ්ඩුවත් එක්ක. අපි බේරගන්න හදන්නේ අපි ජනතාවෙන්. ජනතාව අහනවානේ මොකද මේ විපක්ෂය කරන්නේ නිකන් ඉන්නවද කියලා බලාගෙන. ඒ නිසා නෑ අපි නිකන් ඉඳ නෙමෙයි දැන් ඔන්න ජනතාවගේ ඉල්ලීම ඉෂ්ට කරන්න තමයි අපි එළියට බහැලා එන්නේ. ඒ නිසා මතක තියාගන්න අනුරාධපුරයට සෙනග ගෙනාවේ කොහොමද අනුරාධපුරේ හිටපු සෙනග කොහොමද කියලා ඔබතුමල්ලගේම ඇමතිවරු മന്ത്രിවරු අපේ නායකයාත් එක්ක දුරකථනයෙන් අපූර්වට කියනවා විස්තර ටික කොහොමද ඒක කරේ කියන එක. ඒ නිසා මේ ඔබතුමල්ලා අඩුම තරමේ මේ රටේ මේ මහ පොළොවේ සිද්ධ වෙන දේ හරියට හඳුනාගත්තේ ගන්නේ නැහැ තමුන්නාසලා. මොන හේතුවකටද මන් දන්නේ නැහැ. රටේ කරුමයකටද මන් දන්නේ නැහැ. ඒක හඳුනන්නේ. ඒක හරියට හඳුනාගත්තා නම් මේ ප්‍රශ්න එකක්වත් වෙන්නේ නැහැ. රටේ පරිපාලනය කියන එක හරි ප්‍රියල් මේ නිකම් මේ සෙල්ලම් කරලා මේ කණ්ඩායමක් තමුන්ගේ අර උද්දච්චකමට තමුන් තමයි වැඩකාරය කියලා නිකන් තමුන්ගේ ළඟ කණ්ඩායමක් තියාගෙන ඒ කණ්ඩායමත් එක්ක වැඩේ කරන්න බෑ. රටේ කොටස් කීපයක් ඉන්නවා. ආචාර්යවරු මහාචාර්යවරු විද්වතුන් ඉන්නවා රට ගැන ඒ එතුමන්ලාගේ දැනුමත් එක්ක රටේ ආර්ථිකය ගොඩනගන්න පරිපාලනය ගොඩනගන්න විදේශ රටවල් එක්ක අවශ්‍ය කරන සම්බන්ධතාවය ගොඩනගන්න සහ රටේ සංවර්ධන කටයුතු හරි විදිහට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන හැම අංශයකම ඒ ප්‍රවීණයෝ සහ ඒ දක්ෂයෝ උගත්තු එක පැත්තකින් ඉන්නවා. අනිත් පැත්තෙන් ඉන්නවා අපේ රටේ නිර්මාණශීලී ව්‍යාපාරිකයෝ. ඒ ව්‍යාපාරිකයෝ හොයාගෙන කරපු වැඩසටහන් ගොඩක් තියෙනවා මේ රටේ. ඒ අයගේ නිර්මාණ වලට බොහෝ වෙලාවට රජයක් කරන්නේ ඒකට සහාය දෙනවා වෙනුවට කඩාකප්පල් කරන වැඩසටහන් තමයි බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ අයයි මේ අයයි දෙගොල්ලොම එකතු කරගෙන දේශපාලඥයත් හරි විදිහට රට ගැන තේරුම් අරගෙන මේ දෙගොල්ලන් හරියට තේරුම් අරගෙන මේගොල්ලොත් එක්ක හොඳ කතිකාවකට ආපුවම තමයි රටක් නිවැරදි මාර්ගයේ ගොඩනගන්න තියෙන්නේ. ඊළඟට අපි රට තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ විශේෂයෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරමින් රට කොයි ආකාරද ක්‍රියාත්මක වෙන්නේ කියන එක වගේම ආර්ථික වශයෙන් රටට හානියක් නොවන තීන්දුව తీරන අරගෙන වැඩසටහන් කරන විදිය විදේශ රටවල් බොහෝ වෙලාවට ආයතන ගොඩක් හදලා තියෙනවා විදේශ රටවල් වල. ඒ ලෝකේ හදලා තියෙන ආයතන අපි දිහා බලන් ඉන්නවා. මේ ආයතන තමයි තීන්දුව දෙන්නේ අපේ රට කොයි විදිහටද ගමන් කරන්නේ, වැරදිවද නිවැරදිවද ගමන් කරන්නේ, ඉදිරියට සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා තීන්දුව කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි බොහෝ රටවලට උපදෙස් දෙන්නේ මේ රට මෙන්න මේ විදිහටයි යන්නේ, මේ පාලකයෝ මේ විදිහටයි වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා මේ පාලකයෝ නිවැරදි වැළපිළිවෙලක් ගන්න තුරු විදේශ රටවල් අපිට අවශ්‍ය උදව් ටික කරන්නේ නැහැ. විදේශ රටවල් අපි ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා ඒ විශ්වාසය ගොඩනගාගෙන අපේ ණය ටික කළමනාකරණය කරගෙන අපේ අපනයන ටික වැඩි කරලා ආර්ථික වශයෙන් අපේ සම්පත් නිවැරදිව ප්‍රයෝජනට අරගෙන ඒ නිපදවීම් ටික කරලා දේශීය පරිභෝජනයටත් විශේෂයෙන්ම අර විදේශීය අපේ රටට අවශ්‍ය කරන භාණ්ඩත් මේ සියල්ලම ඒකරාශී කරගෙන ඒ සැලසුම් සහගත වැඩපිළිවෙල හදන තුරු රට බේරෙන්නේ නැහැ. හැබැයි අපිට පේන්නේ කිසිසේත්ම මේ ආණ්ඩුව ඒ වැඩේ හරි විදිහට කරගාත්මක කරනවා කියලා. ඒ නිසා තමයි අපි 15 වෙනිදා රටේ සමස්ත ජනතාවටම අපි අඬ ගහනවා එන්න අපිත් එක්ක එකතු වෙලා. මොකද මේ ආණ්ඩුව කරන කෙලිය අවසන් කළ යුතු නිසා ඒ ටික
අපි බේරගන්න ඕන මහපාරේ. දිවිහිර තමයි තිබුණේ. ඔබතුමන්ට අවස්ථාව සංවාදය අවසන් කරන්න. අපිට hina යනවා මේ මන්ත්‍රීතුමාලා දෙන්න යහපාලන ආණ්ඩුවේ අවුරුදු 4මාරක් හිටපු උදවිය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මුලින්ම විනාශ කරලා තිබුණා. ඡන්ද කල් දැම්ම. ඡන්ද තියෙන පනත් පාවා වෙනස් කර. දැන් අපිට ඒව හදන්න වෙලා තියෙනවා. ඊළඟට මෙතුමල්ලා දූෂණ විරෝධී කමිටුවක් හදනකොට මේ දෙගොල්ලම අරලියගහ මන්දිරයකට වාඩි වෙනවා. හරි තැනකට ගෙනියන්න ඕනේ කියලා මහන්සි ගත්තා. කෝ මූලික බොරුවක් කරේ. විරුද්ධවාදීන්ව මර්ධනය කරන්න රාජ්‍ය බලය පාවිච්චි කරපු හැටි අපි හොඳට දැක්කා. ඒ වගේම සංවර්ධන කටයුතු. දැන් මං ඉස්සෙල්ලගේ පෝට් සිටිය ගත්තාම දෙගොල්ලම එක මතයක දරුවා. ඒක අඩාල කරන්න කටයුතු කරා. ඒ කියන්නේ රට හදන්න ජාත්‍යන්තර ආයෝජකයොත් එක්ක සුහදව කටයුතු කරන්න ඕන තත්ත්වයක් තුල ඔවුන්ගේ ස්වභාවය ඒ හැසිරීමෙන් අපි දැක්කා. ඊළඟට ආර්ථිකය හදන හැටි කතා කරනවා. දැන් මහ බැංකුව මංකොල්ල කාපු පළවෙනි දැවැන්ත මංකොල්ලේ මේ රටේ ආර්ථිකය කඩාවට්ටන්න කරපු මහා බරපතල හානිය. මේක පොරෝ පාරක් ගැහුවා වගේ ඒ බැංකුවට. ඉතින් ඒ වැඩේට හවුල් වෙච්ච උදවිය. ඔයවත් තැනක කිව්වද ජනතා විමුක්ති පෙරමුණ හරි ඒ වකටේ පාලක පක්ෂය හරි ඒක වැරදි කියලා. එහෙම කිව්වේ නැහැ. එතකොට කිසිම සංවර්ධන කටයුත්තක් නොකරපු පිරිසක් මේ කණ්ඩායමක් එක එකතු වෙලා දැන් මෙතෙන්ද වෙලා උදේකලාව මේ අපගේ සුරංගනා කතා කියලා ජනතාව රවට්ටන්න හදගත්තොත් ඉතින් අපි මතක් කරන්න ඕනේ මේක තමුන්නාන්සෙලා මේ රට නැවත වතාවක් අර යහපාලන ආණ්ඩුව කරපු ආර්ථික කඩාගෙන වට්ටප් එක සමාජය තුළ මහ බරපතල අර්බුද ඇති කරපු එක ජාතීන් අතර අසමගිය ඇති කරපු එක ඒ වගේම රටේ ඉදිරි ගමන සහ මුලින්ම අඩාල කරන්න සහජීවයෙන් කටයුතු කරමු ඒ තැනට තමයි තමුන්නාන්සෙලා ගෙනියන්න උත්සාහ කරන්නේ. ඉතින් එවන් පසුබිමක් තුළ ඔබතුමාලා උත්සාහ කරනවා නම් මේ වෙලාවේදී මේ තැන කොළඹට ගෙනල්ලා අපි දන්නවා තමුන්නාන්සෙලා මේ පහුගිය කාලේ මේ රටේ ඔයගොල්ලෝ දෙගොල්ලොම එකතු වෙලා අවස්ථා 847ක් මහා සැලක පාරට බස්සන්න අවසන් කරමු. ඒ සියල්ල සාර්ථක වුණා. ඒ වගේ තමයි 15 වෙනිදාත් ඔය මහජන මතේ නෙමෙයි කෘත්‍රිමව හදන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ කෘත්‍රිමව මහජන මතේ වෙනස් මේ හදන්න. මේ හොඳට මතක තියාගන්න මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රණවීරවෙක් හැටියට මේ යුද්ධයට ගිහිල්ලා තමුන්ගේ ජීවිතය පවා කැප කරන්න කටයුතු කරපු නායකයෙක් හැටියට එවන් පෞරුෂයක් තියෙන නායකයෙක් තමයි රටේ ඉන්නේ. ඒ වගේම රටට ආදරය කරපු ජනතාව කැමති මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්නවා. රට මෙහෙවන මුදල් ඇමතිතුමා අපූර්ව කළමනාකරණයක් තුළ රට හදනවා. එහෙනම් මේ රටේ මහජනතාව ඔය කියන ඩොලර් අර්බුදයෙන්වත් විදුලි අර්බුදයෙන්වත් වෙනත් කාරණාවකින්වත් අසරණ කරන්නේ නැතුව නුදුරු අනාගතයේ රට හදතනකට ගෙන යන්න අවශ්‍ය සියලු වගකීම් රජය දරනවායි කියන එක අපි අපේ මහජනතාවට කියනවා. සුදී ඔබතුමන්ට අපේ අද දවසේදී කැලණිය දේශපාලන කතාව සුරිය සංවාදයේ නිමාවටපත් කරන්නේ අද දවසේ සංවාදයේ සඳහා එක්ුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැත්නම් රජයේ පාර්ශ්ව නියෝජනය කළ ඩිබිහිරත් රාජ්‍ය අමාත්‍යතුමන්ට ඒ වගේම සමග ජන බලවේගයේ නියෝජනය කළ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්‍රහාමි මන්ත්‍රීතුමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමන්ට ඒ වගේම ජාතික ජන බලවේගයේ නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්ට අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සංවාදයේ සමග එක්වීම පිළිබඳව. එසේනම් ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටියාට. අපි ලබන සතියේත් පදාදාවේ මේ වෙලාවටම මුණ ගැසෙනවා. කැලණිය දේශපාලන කතාව සුලිය සමග රටේ හෙට දවස ගැන කතා කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.